හලලුයා සැබවින්ම දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ඇදහිල්ලේ ගමනක් ගමන් කරන්න. අපි ස්ථීරව සිටින්නට ඕන. අපගේ ඇදහිල්ලේ ගමන ගැන අපි කල්පනා කරමින් අපි ස්ථීරව මේ ගමන අපි ගෙන යන්නට ඕන. දෙවියන් වහන්සේ අපව කැඳවේ නැහැ දුර්වල පුද්ගලයන් මෙන් ජීවත් වෙන්න උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ඇදහිල්ලෙන් ගමන් කරමින් මේ ආශිර්වාදේ ජීවත් වෙන්න කියලා උන්වහන්සේ අපව කැඳවා තිබෙන නිසා අපි දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාරයට අපි ජීවත් වෙමු ඇදහිල්ලේ ගමන. අපි සති කීපයක් තුළ බලාගෙන ගියේ පෞද්ගලික උපදෙස් ලබා ගැනීමේ කාල සම්බන්ධව. පෞද්ගලික උපදෙස් අපි ලබා ගන්න විට අපි වෙනත් අදහසක් අපට ලැබෙන්නේ නැත්නම් පෞද්ගලිකව අපි උපදෙස් ලබා ගන්නට යන වෙලාවේදී අපි සිතන්නේ සමහරක් විට මට වෙන අදහසක් නැත්නම් ලැබෙයි කියලා. නමුත් පෞද්ගලික උපදෙස් ලබා ගන්න කාලවල වල අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ කොහොමවත් ඒ පොදුවේ කතා කරපු දේවල් තමයි උන්වහන්සේ පෞද්ගලිකවත් අපිට කතා කරන්නේ අපි උන්වහන්සේම කතා කළොත්. මට පදයක් බෙදා ගන්න කැමති හිතෝපදේශයට හරවමු. හිතෝපදේශයට හරවා අපි උන්වහන්සේගේ වචනය අනුව අපේ ජීවිත අපි සෝදිසි කර බලමු. හිතෝපදේශයේ 28 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු. 26 වෙනි පදේ කියවමු. තමාගේ සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානීකය එහෙත් නුවණින් හැසිරෙන්නා ගැලවෙන්නේය. ඔව් නුවණ නැත්තම් ප්‍රඥාවන්තව නුවණ ඇතුව ක්‍රියා කරන මිනිසෙක් තමාගේ ජීවිතේ ගලවා ගන්නවා. නමුත් අපි දකින්න තමාගේ සිත කෙරෙහි විශ්වාසය තබා සිටින කෙනා. තමාගේ සිත කෙරෙහි විශ්වාසය කියන්නේ අපි මාංශාකාරව අපි සිටිනවා නම් මාංශයෙන් අපි ගමන් කරමින් මාංශාකාරව අපි ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම අපි දකින්නේ අපේ සිත මෝඩ ලෙස අපි හැසිරෙන විට අපි දකින්නේ ඒක අපේ ජීවිතයට කරදරයක් වෙනවා. නමුත් අපට ඒක කිසි උපකාරයක් වෙන්නේ නැහැ. අපට ගැලවීමක් නැහැ. අප සිත කෙරෙහි විශ්වාසය තබා අපි ජීවත් වෙනවා නම් ඒක විශාල කඩා වැටීමක් අපගේ ජීවිතය. අපි සිත වැදගත්. අපි ආත්මික සිතක් ඇතුව අපි සිටියොත් අපට පුළුවන් ආත්මෙන් ගමන් කළා ආත්මික දේවල් අත්හදා බලා ආත්මෙන් අපි ගමන් කරමින් අපට පුළුවන් බොහෝ දේවල් අපේ ජීවිතේ වෙනස්කම් ඇති කරන්න. ඉතින් මම විශ්වාස කරන්නේ සැබවින්ම දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන ප්‍රකාරයට අපගේ සිත අපි අලුත් කරගන්නට ඕන. හැම විටම අපි තේරුම් ගන්න ඕන අපගේ සිත අපි අලුත් කරගන්නට ඕන. ඉතින් සමහර මනුෂ්‍යයන් තමාගේ සිතේ තිබෙන අදහස් බොහෝසේ විශ්වාස කරනවා. මම සිතන්නේ මේ විදිහටයි කියලා. මම හිතන්නේ මේක හරි කියලා. මම හිතන දේ හරි කියලා. නමුත් ඒ අය ප්‍රඥාවෙන් නෙවෙයි නුවණ ඇතුව සිටින මනුෂ්‍යයන් මෙන් නෙවෙයි ක්‍රියා කරන්නේ. අපි දකින්නේ ඒ අය ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදියටයි. නැත්නම් එයාගේ මාංශයෙන් එයා ගමන් කරමින් ඒ අයගේ ජීවිතවලට ප්‍රශ්න ඇති කරගන්න මනුෂ්‍යයන්. ඉතින් අපගේ සිත අලුත් කිරීම කොයිතරම් වැදගත්ද? අපගේ සිත වෙනස් කිරීම කොයිතරම් වැදගත්ද? සමහර මනුෂ්‍යයන් කියයි මම නම් මගේ සිතේ තිබෙන සියල්ල මම විශ්වාස කරනවා. මම හිතන්නේ හරි කියලා. මේක හරි මේක හරි. හැම දෙයක්ම හරි හරි කියලාගෙන මං හිතාගෙන ජීවත් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන උන්වහන්සේගේ වචනය තුලින් අපගේ සිත අලුත් කරමින් ජීවත් වෙන්න. දැන් අපි පෞද්ගලික උපදෙස් ලබා ගන්නා කාල සම්බන්ධ බලාගෙන අපි ගියේ. පෞද්ගලික උපදෙස් ගන්න එක වැරදි නැහැ. පෞද්ගලිකව ආත්මෙන් ගමන් කරන මිනිස්සෙකුත් සමග කතාබස් කිරීම වැරදි නොවේයි. නමුත් අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපට ලැබෙන උපදෙස් කොයි වෙලාවක වුණත් අපට ලැබෙන්නේ එකම එක උපදේශක් තමයි. කොයි වේලාවෙදී වුණත් අපට ලැබෙන්නේ එකම එක අදහසක් තමයි. ඉතින් අපි තේරුම් ගන්නට ඕන ආත්මික උපදේශ අපි ලබා ගන්නවා නම් ඒක අපේ ජීවිතේට ආශිර්වාදයක්. ඒක ලොකුම ආරක්ෂාවක් අපේ ජීවිතේට ආත්මික උපදේශ ලබා ගැනීම. ඉතින් පෞද්ගලික උපදේශ ගන්නවා කියලා කියන්නේ අපි ඒක වැරද්දක් නෙවෙයි කරන්නේ. නමුත් සමහර මනුෂ්‍යයන් පෞද්ගලික උපදේශ ගන්නට යන වෙලාවේදී නොයෙකුත් වෙනත් අදහස් ඇතුවයි යන්නේ. සමහරක් විට මට වෙනස් විදියට උපදේශයක් දෙයි. වෙනස් විදියට මට කියා දෙයි. දැන් ඔබ වැඩි විස්තර ලබා ගන්නට යන කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දැන් බලාගෙන ගියේ නිකොදීමස් කියන මිනිසයා යේසුස් වහන්සේව
යේසුස් වහන්සේ දේශනා කරපු දේවල් පොදුවේ කරපු දේවල් ඔක්කොම බලන් සිටිය මිනිස්සයා යෝහාන් 3 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේට ගිහින් පෞද්ගලිකව හමු වුණා. ඒ හමු වුණ වෙලාවේදී උන්වහන්සේ කෙලින්ම කිව්වේ ඔබ නැවත ඉපදෙන්නට ඕන. ඔබේ ජීවිතයේ ආත්මික උපතක් ඔබට තිබෙන්නට ඕන. නැත්තම් කිසිම දෙයක් ඔබට තේරෙන්නේ නැහැ. කොයිතරම් දේවල් මං කියා දුන්නත් හරි ඔබට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. රාජ්‍ය දේවල් ඔබට තේරෙන්නේ නැහැ. රාජ්‍ය දේවල් ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබට පෞද්ගලික උපදෙස් ලබා ගන්නට ඔබට පෞද්ගලික උපදෙස් ඔබට ඔබේ ජීවිතයට ලබා ගන්නට යන වෙලාවේදී ඔබට තේරුම් ගන්නට ඕන රාජ්‍ය දේවල් ඔබට තේරෙන්නේ නැහැ කිසිම කාලක ඔබ නැවත ඉපදී සිටින්නේ නැති කෙනෙක් නම්. අපි කියවමු 3 වෙනි පරිච්ඡේදයට හරවා 6 වෙනි පදේ. මාංශයෙන් උපදින දේ මාංශය, ආත්මයානන්ගෙන් උපදින දේ ආත්මය. මාංශයෙන් ඉපදෙන දේ මාංශයයි, ආත්මෙන් ඉපදෙන දේ ආත්මයයි. මාංශයෙන් ඉපදෙන දේ මාංශයයි, ආත්මෙන් ඉපදෙන දේ ආත්මයයි. අපි දකින්නේ මාංශයෙන් ඉපදෙන මේ පොළවේ මිනිස්යන් මාංශයෙන් ඉපදෙනවා. හැම කෙනෙක්ම මාංශයෙන් ඉපදෙනවා. මේ පොළොව අපි කොහොම අපේ මව්පියන් කැමැත්ත අනුව අපි ඉපදී සිටින්නේ. නමුත් දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන්නේ ආත්මික උපතක් ලබා ගන්නට ඕනේ කියලා. දෙවියන් වහන්සේගේ ආත්මික දේවල් අපිට තේරුම් ගන්නට ඕන නම්, ආත්මයට අපිට ගමන් කරන්නට ඕන නම්, ආත්මික දේවල් අත්හදා බලන්නට ඕන නම් එහෙනම් අපට ආත්මික උපතක් අවශ්‍යයි. ඒ ආත්මික උපත අපට ලැබෙන්නේ උන්වහන්සේගේ වචනයෙන් සහ උන්වහන්සේගේ ආත්මෙන්. උන්වහන්සේ මෙතන වචනය ගැන වතුර ගැන කතා කර තිබෙන්නේ වචනයෙන් සහ ආත්මෙන්. අපි තේරුම් ගන්න ඕන වචනය ගැන කතා කරන එකේ තේරුම අර්ථය වචනයෙන් සහ ආත්මෙන්. 5 වෙනි පදේ අපි කියවමු. සැබෑවක් නුඹට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. ඔව්. යමෙක් වතුරෙන් සහ ආත්මෙන් ඉපදී සිටින්නේ නැත්නම් ඒ මනුෂ්‍යයා අනිවාර්යෙන්ම ඒ මනුෂ්‍යයට කවදාවත් මේ නව උපත ලබා ගන්න බෑ. ඉතින් අපි තේරුම් ගන්නට ඕන මෙතන ආත්මික උපතක් අපි ලබා ගන්නට ඕන. මාංශයෙන් නොවේයි. මාංශයෙන් කවදාවත් අපිට උපතක් ලැබුණයි කියලා අපිට සියල්ල දන්නවයි කියලා පවසන්න බෑ. නමුත් අපිට ආත්මික උපතක් අවශ්‍යයි. ආත්මික උපතක් අපට අවශ්‍යයි. උන්වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාර අපට ආත්මික උපතක් අපට අවශ්‍යයි. ඉතින් 6 වෙනි පදේ ප්‍රකාර අපි දකින්නේ පෞද්ගලික උපදෙස් ගන්න ගිය වෙලාවේදී විශේෂයෙන්ම කිව්වේ ඔබට ආත්මික උපතක් අවශ්‍යයි. දෙවෙනි දේ බැලුවේ උන්වහන්සේ ගෝලයන් පෞද්ගලිකව යේසුස් වහන්සේට ගිය වෙලාවේදී උන්වහන්සේ තේරුම් ගත්තා උන්වහන්සේගේ සෙනග තුල යම් ප්‍රශ්නයක් තිබුණා. මතෙව් 17:19 වෙනි පදේ අපි කියවමු. එවිට ගෝලියෝ තනිව යේසුස් වහන්සේ ළඟට ඇවිත් ඔහු දුරු කරන්නට අපට බැරි වුණේ මක් නිසාදයි ඇසුවෝය. ඔව්. උන්වහන්සේගේ ප්‍රශ්න කළා කිව්වා ඇයි අපට මේ බැරි වුණේ යක්ෂයා දුරු කරන්න? මොන හේතුවක් නිසාද අපට බැරි වුණේ යක්ෂයා දුරු කරන්න? මොකද්ද ප්‍රශ්නය? ඉතින් උන්වහන්සේ පැහැදිලි විලංග පදේ කිව්වේ ඔබේ නොහැදිලිකාරකම නිසා. ඔබේ නොහැදිලිකාරකම නිසා. ඉතින් අපි දකින්නේ නොහැදිලිකාරකම එක විශාල ප්‍රශ්නයක් වෙනවා. නොහැදිලිකාරකමේ තවත් වචනයක් තමයි අර්ථයක් තමයි සැබවින්ම අකීකරුකම. දෙවියන් වහන්සේගේ වචනට අකීකරුව ජීවත් වීම නොහැදිලිකාරකමට අදාළයි. නොහැදිලිකාරකමට ඒ වචනයත් අදාළයි. ඉතින් අපි දකින්නේ මතෙව් 17 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කතා කරමින් පැවසුවේ කුමක්ද? මිනිසෙකුට අනිවාර්යයෙන්ම යක්ෂයන් දුරු කරන්නට බෑ. නැත්තම් ඔබගේ ප්‍රශ්න වලට ඔබට මුහුණ දීලා ඒවෙන් ජය ගන්නට බෑ කිසිම විදියකින් නොහැදිලිකාරකමේ ඔබ ජීවත් වෙනවා නම්. ඒ වගේම ලූක් 17 වෙනි පරිච්ඡේදය උන්වහන්සේ ඇවිත් පැවසුවේ ස්වාමීනි අපගේ ඇදහිල්ල වැඩි කළ මැනව. අපේ ඇදහිල්ල වැඩි කළ මැනව. 5 වෙනි පදේ ලූක් 17:5 සඳහන් කර තිබෙන්නේ උන්වහන්සේ ගෝලයන් ඇවිත් උන්වහන්සේ කිව්වා ස්වාමීනි අපේ ඇදහිල්ල වැඩි කළ මැනව. ඉතින් උන්වහන්සේ 6 වෙනි පදේ පිළිතුරක් වශයෙන් දෙන්නේ ඔබගේ ප්‍රශ්නේ ගැන කතා කිරීමෙන් කවදාවත් ඔබට ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්නට බෑ. ඔබගේ ප්‍රශ්නේ ගැන කතා කිරීමෙන් ඔබගේ ඇදහිල්ල ඔබට වර්ධනය කරගන්නට බෑ කොහෙත්ම. ඔබට අවශ්‍ය කරන්නේ ඔබගේ ප්‍රශ්නයට කතා කරන්න, ප්‍රශ්නයට විරුද්ධව කතා කරන්න. ඉතින් පෞද්ගලික උපදෙස් ගන්නට යන වෙලාවේදී අපි දකින්නේ යේසුස් වහන්සේ දෙන පිළිතුරු. ප්‍රශ්නේ ගැන කතා කරමින් කවදාවත් ඔබට ප්‍රශ්නෙන්
ඔබට කිසිම විදියකින් ඒකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඔබගේ රෝගය ගැන කතා කරමින් කවදාවත් ඔබට ඒ රෝගය දුරු වී යන තරමට නැත්නම් ඒවා ඔබේ ජීවිතෙන් ඉවත් වෙන්නට කවදාවත් කරන්නට බෑ. ඔබට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුලින් ඔබට අවශ්‍ය කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ප්‍රශ්නයට විරුද්ධව කතා කරන්න. ඒ ප්‍රශ්නයට විරුද්ධව කතා කරමින් ඔබ අණ කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වී යන්න කියලා. අණ කරන්න. ප්‍රශ්නයට අණ කරන්න. ප්‍රශ්නයට ඔබ අණ කළා පවසන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ ජීවිතෙන් ඉවත් වී යන්න කියලා. ඒ වගේම ඒ ප්‍රශ්නය ඔබට කීකරු වෙයි. උන්වහන්සේ කිව්වේ. ඊළඟට උන්වහන්සේ විවාහ සම්බන්ධව ප්‍රශ්නයක් උන්වහන්සේ ගෝලයන් ඇවිත් කිව්වේ විවාහ වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. ස්වාමිනී ඔබ වහන්සේ කියනවා නම් මිනිස්යන්ගේ ජීවිතවල මේ ප්‍රශ්න තිබෙනවයි කියලා. මේ විවාහ නැමැති නැත්නම් උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා පෞද්ගලික ප්‍රශ්නයක් අසමින් ආවේ පරසිවරු උන්වහන්සේ පරීක්ෂා කරන්න. ඇවිත් පැවසුවේ දික්කසාද වෙන එක ප්‍රශ්නයක් නොවේද කියලා. ඉතින් උන්වහන්සේ පැහැදිලි පිළිතුරක් දුන්නා. උන්වහන්සේ කිව්වේ මිනිස්යන්ගේ තද සිත් නිසා තමයි අපි දකින්නේ දික්කසාද වෙන්නේ නැද දවසේදී. බොහෝ මිනිස්යන් අද දික්කසාද වී සිටින්නේ එයාගේ තද සිත් නිසා. එයාගේ ජීවිතවල තිබෙන ඒ තද සිත් නිසා තමයි මිනිස්යන් වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ගෝලයන් පෞද්ගලික ඇවිත් ඇහුවා එහෙනම් විවාහ නොවි සිටීම වඩා හොඳයනේ. විවාහ නොවෙන එක වඩා හොඳය. නමුත් උන්වහන්සේ කිව්වේ එසේ නොවේ කියලා. උන්වහන්සේ පැවසුවේ හැම කෙනාටම ඕක පිළිගන්නට බෑ. එකිනෙක කෙනාට දී තිබෙන ප්‍රකාරයට, අනුග්‍රහය දී තිබෙන ප්‍රකාරයට, අනුග්‍රහය දී තිබෙන ප්‍රකාරයට අනිවාර්යයෙන්ම එයාට පුළුවන්කමක් තිබෙනවා. අනිවාර්යයෙන්ම එයාට පුළුවන්කමක් තිබෙනවා විශේෂයෙන්ම ජය ගන්න. ඉතින් එයාට ඒ විවාහ ජීවිතයේ ජයග්‍රහණය අත්පත් කරමින් එයාට ජීවත් වෙන්නට පුළුවන්. මතියු 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අපි 10 වෙනි සහ 11 වෙනි පද අපි කියවමු. ගෝලය උන්වහන්සේට කතා කොට ස්ත්‍රීත් පුරුෂයාත් අතරේ කාරණේ මෙසේනම් සරණ පාවා නොගැනීම වඩා හොඳයයි කීවෝය. ඒත් උන්වහන්සේ උන්ට කියනසේක් පුළුවන්කම ලැබූ අය මිස හැම දිනාටම මේ කීම පිළිගන්නට බැරිය. ඔව් මේ කීම පිළිගන්නට බෑ. ඒ කියන්නේ උන්වහන්සේ මුල ඉඳන් උන්වහන්සේ ආරම්භ කර තිබුණේ විවාහ ජීවිතය සම්බන්ධව උන්වහන්සේ පැවසුවේ 4 වෙනි පදෙත් අපි කියවමු. 4 වෙනි පදෙත් අපි කියවමු. උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන් වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත් පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කියන්නේ උන්වහන්සේ පැවසිය පටන් ගැන්මේ ආරම්භයේදී විවාහ ගැන ප්‍රශ්නයක් තිබුණ නැහැ උන්වහන්සේ ආරම්භයේදී. නමුත් ප්‍රශ්න ඇති වුණේ සතුරා නැත්තම් මාංශයට මිනිස්යන් ඉඩ දුන්නායින් පස්සේ තමයි විවාහ ප්‍රශ්න ඇති වුණේ. නැත්තම් ආරම්භයේදී ওই ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඉතින් අපිට කියන්න බෑ එකපාරටම විවාහය වැරදි කියලා. විවාහ වැරදි කියලා කියන්නට බෑ. නමුත් මේ අසම්පූර්ණ ලෝකේ අපි දකිනවා සමහරක් අය සාර්ථක විවාහ ජීවිත ගත කරන්නේ නැහැ. සමහරක් අය වෙන් වෙලා සිටින්නේ. දැන් ඒ අය කොන් කරන්නේ නැහැ යේසුස් වහන්සේ. එයාට බොහෝසේ උන්වහන්සේ ප්‍රේම කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ විවාහ වෙන්න ඕනේ කියලා නැහැ. උන්වහන්සේ වෙනි කාරණාවක් කියා දීලත් නැහැ. උන්වහන්සේ වෙන් වෙන්නටත් උන්වහන්සේ කියා දීලා නැහැ. උන්වහන්සේ අපට කියා තිබෙන එකිනෙකාට පිළිගන්න නැත්නම් එයාට ලැබී තිබෙන අනුග්‍රහය අනුව එයාට ජීවත් වෙන්නට පුළුවන්. ඒ වගේම මතියු 16 වෙනි පරිච්ඡේදය බැලුවේ යේසුස් වහන්සේ ප්‍රකාශනයක් කළා. උන්වහන්සේගේ ප්‍රකාශනය බැලුවේ 21 වෙනි පදේ සිට බලන විට අපි දකින්නේ යේසුස් වහන්සේ පැවසුවේ මම අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවයි කියලා. ඒ වගේම 3 වෙනි දවසේදී මම මලවුන්ගෙන් නැගිටිනවයි කියලා උන්වහන්සේ පැවසුවා. මම මරණයට පත් වෙනවා. ඒ වගේම උන්වහන්සේ මරණය ගැන පමණක් නෙවෙයි කතා කරේ. උන්වහන්සේ පැවසුවේ මරණයෙන් මම නැවත නැගිටිනවයි කියලා උන්වහන්සේ පැවසුවා. උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටිනවයි කියලා පැවසූ වචනයෙන් අපට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කමක් තිබුණා. යක්ෂයාට ඔය ප්‍රකාශනය පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. යක්ෂයාට ප්‍රකාශනය කැමති වුනේ නැති නිසා අපි පැහැදිලිව දන්නා කාරණාවක් තමයි යක්ෂයා පේත්‍රුස් තුලින් යම් වචන කීපයක් පැවසුවා. නැත්නම් යේසුස් වහන්සේට තරවටු කළා 22 වෙනි පදේ. එවිට පේතුරුස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්නට පටන්ගෙන ස්වාමිනී එය ඔබ කෙරෙන් දුර වේවා. ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ යයි කීවේය. ඔබට කවදාවත් මේක සිද්ධ වන්නේ නැහැ. යක්ෂ ඇත්තටම පේත්‍රුස් තුලින් කතා කරලා පැවසුවේ ඔබ කවදාවත් මලවුන්ගෙන් නැවත නැගිටින්නට යන්නේ නැහැ.
මලවුන්ගෙන් කවදාවත් ඔබ නැවත නැගිටින්න යන්නේ නැහැ. මරණයට නම් පත් වෙනවා ඔබ. නමුත් කවදාවත් මලවුන්ගෙන් නැගිටින්නට යන්නේ නැහැ. ඉතින් බලන්න අපි දකින්නේ යේසුස් වහන්සේගේ සේවයේ සිටිය යේසුස් වහන්සේ පත් කරපු ගෝලයේ තුලින්ම යක්ෂයාට පුළුවන්කමක් තිබුණා පේත්‍රුස් නැත්නම් අපි දකින්නේ යක්ෂයාට පුළුවන්කමක් තිබුණා පේත්‍රුස් හරහා ඇවිත් යේසුස් වහන්සේට තරවටු කරන්න. අපි දකින්නේ සභාවල් වල යම් ප්‍රශ්න තිබෙනවා. නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා සභාවල් වල ආත්මික ක්‍රියාවන් කරන්නට සභාවල් වල විශාල ප්‍රශ්න තිබෙනවා. ඇයි? බොහෝ වෙලාවට ඒ අය සංවිධානයකට බැඳිලා සිටින නිසා සංවිධානයේ හරහා සංවිධාන නීති අනුව ඒ අය ඡන්දෙන් පත් කරනවා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් නැත්නම් නායකයන් පත් කරනවා ඒගොල්ලෝ. ඡන්දෙන් පවත්වනවා නැත්නම් ඒගොල්ලෝ කොහොම හරි ඒ අයගේ හොඳ යහපත් ගතිගුණ බලලා ඒගොල්ලෝ කියන්නේ මෙන්න මේ මනුෂ්‍යයා හොඳයි හොඳ මනුෂ්‍යෙක් නායකයෙක් වෙන්න හොඳ මනුෂ්‍යෙක් කියලා කොහොම හරි බඳව ගන්න නැත්නම් නායකයෙක් කරලා ඒ අයට ඒ මනුෂ්‍යයාට කාලය දෙන්න. ඊට පස්සේ ටික කාලයක් ගියායින් පස්සේ දැන් මේ මනුෂ්‍යයා ඇත්තටම මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යව පත් කළේ ස්වාමින් වහන්සේගේ නොවේ මනුෂ්‍යයන් හරහා පත් වුණ නිසා දැන් මේ මනුෂ්‍යයන් උත්සාහ කරන්නේ මේ නායකයාව පාලනය කරන්න. ඇයි ඡන්දෙන්නේ ආවේ? ඉතින් මනුෂ්‍යර පුළුවන් ඡන්දෙන් ඒ මනුෂ්‍යයා ඈත් කරන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන්. ඒක අනිවාර්යෙන්ම බොහෝ සභාවල් වල වෙන කාරණාවක්. ඉතින් අපි දකින්නේ මෙතන පවා අපි දකින්නේ යේසුස් වහන්සේ දැන සිටියා. යක්ෂයා කොයිතරම් ක්‍රමානුකූලවද ක්‍රියා කරන්න උත්සාහ කරන යේසුස් වහන්සේව ධෛර්යමත් කරන්න. අපි දකින්න අද බොහෝ සභාවල ආත්මික තීරණ ගන්න නැතුව ඒගොල්ලෝ ඡන්දෙන් තීරණ ගන්නවා. කී දෙනෙක් විශ්වාස කරනවද මේ දේ? කී දෙනෙක් කැමතිද? කී දෙනෙක් අරකට කැමතිද කියලා. ඉතින් මොකද්ද වෙන්නේ? ආත්මිකව නෙවෙයි සිදු වෙන්නේ ඔක්කොම ඡන්දෙන් පත් වෙන දේවල් තමයි සිදු වෙන්නේ. ඉතින් ඇත්තටම ඒ නායකයා ඇත්තට මේ කෙනාට කිසිම දෙයක් කරන්න බෑ. යා පඹේක් හා සමානයි. ඉතින් මිනිස්යන් කියන විදිහට යා කරන්න ඕන. අද විශාල සභාවන් ගොඩනගා තිබෙනවා. විශාල සෙනගක් රැස් කර තිබෙන්නේ ඒ අය මිනිස්යන්ගේ කැමැත්තේ ප්‍රකාරයට. ඔබ දේශනා කරන්න ඕන මිනිස්යන්ගේ හිත රිදෙන විදිහට නොවේයි. මිනිස්යන් අපහසුතාවයටපත් වෙන්නට නොවේයි. මිනිස්යන් කැමති වචන කතා කරන්න. මනුෂ්‍යන්ට ප්‍රිය කරන වචන කතා කරන. දැන් යෙසායා පොතේ යම් කාරණාවක් තිබෙනවා බලමු. යෙසායා 30 වෙනි පරිච්ඡේදයට හරවමු. අපි දකින්නේ බොහෝ පෞද්ගලික උපදේශ නැත්නම් පෞද්ගලික කාලවල වල සිදුවෙන කාරණාවන් යේසුස් වහන්සේගේ සේවයට බාධාවක් වුණා. යේසුස් වහන්සේගේ කරන ක්‍රියාවට යක්ෂයා උත්සාහ කරා පේත්‍රුස් හරහාම ඇවිත් යේසුස් වහන්සේව ධෛර්යමත් කරන්න. ඉතින් අපි දකින්නේ 30 වෙනි පරිච්ඡේදයට අපි හරවා 9 වෙනි සහ 10 වෙනි පද අපි කියවමු. මක්නිසාද ඔහු කැරලිකාර සෙනගක්ය, බොරුකාර දරුවෝය, ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය. ඔහු දිවස් ඇත්තන්ට නුඹලා දර්ශන නොදකිල්ලායයි කියාද ප්‍රොපේතවරුන්ට නුඹලා හරි වූ දිවස් වාක්‍ය අපට නොපවසා මුරුදු වචන කතා කොට රැවටිලි වාක්‍ය අපට පවසා පල්ලයි කියාද. දැන් මෙතන සඳහන් කරන්නේ කැරලිකාරකමේ සිටින දරුවන්, බොරුවේ ජීවත් වෙන දරුවන්. කැරලිකාරකම කියලා කියන්නේ ආධිපත්‍යයට යටත් වෙන්නට කැමති නැති දරුවන්. බොරුව ගෙනියන්න කැමති, වංචා සහිතව ජීවත් වෙන්නට කැමති පුද්ගලයන් නායකයන් නිතරම කියන්නේ අපට හොඳ වචන කතා කරන්න එපා. අපට දේව වචනේ කතා කරන්න එපා. අප ගැන හොඳ කියන්න. අපට ඊටාම ලස්සන වචන, අපට ගැළපෙන වචන කතා කරන්න. ඉතින් මේ අය දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමති නැති අය. නැවත මේ පදේ කියවන 9 වෙනි පදේ කියවන අන්තිම කොටස. ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව අසන්නට කැමති නැති දරුවෝය. අසන්න කැමති නැති මිනිස්යන් කීප දෙනෙක්ම ඉන්නවා. කැමති නැති වචන. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපට කතා කරන්න එපා. අපේ ජීවිතේ හරි ගස්සන්න අපට දෙයක් නැහැ. අපේ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැහැ. අපට කැමති නැහැ වචනේ අසන්න. ඔබ දේශනා කරනවා නම් දේශනා කරන්න. අපට කැමති වචන. දැන් අපි දන්නවා බොහෝ සභාවල වල බෝඩ් කියන ඒ කියන්නේ ඒගොල්ලෝ අර කමිටියක් පත් කරලා තිබෙනවා. ඒ අය ඔක්කොම එක තීරණයකට බහින්නේ. ඒක ආත්මික හෝ මාංශය හෝ මොකක් වුණත් කමන්නේ නැහැ. කොහොම හරි
ඒ බෝඩ් එකෙන් නැත්නම් ඒ කොමිතියෙන් පත් කරලා තිබෙන සිටින මනුෂ්‍යයන්ට තමයි තිබෙන ආධිපත්‍යය. දැන් මේ ඔක්කොම සභාවල වෙන සිදුවීම් තමයි මම ඔබසම කතා කරන්නේ. ඒට හේතුව දෙවියන් වහන්සේගේ සේවයට විශාල බාධාවක් වෙනවා මාංශය. මාංශය විශාල බාධාවක්. ඉතින් මේ අය ඉතින් මොකද්ද කරන්නේ? ඒ අය පත් කර තිබෙන මාංශයෙන් ගමන් කරන මනුෂ්‍ය දැන් පේත්‍රුස් අපි දැක්කේ මාංශයෙන් ගමන් කරා මේ අවස්ථාවේදී. යේසුස් වහන්සේගේ තීරණයට විරුද්ධව ක්‍රියා කරන්න නැත්නම් අදහසක් ගෙන ආවා. ගෙන ආවෙත් යේසුස් වහන්සේව අධෛර්යමත් කරා. යේසුස් වහන්සේගේ මේ තීරණයට විරුද්ධව වචන කතා කළා. නමුත් යේසුස් වහන්සේ කෙලින්ම යක්ෂයා දුරු කරා. පේත්‍රුස්ට කතා කළා කිව්වා යක්ෂයා ඉවත් වී යන්න. ඉතින් යක්ෂාකාර සිතුවිලි අදහස් මනුෂ්‍යයන් හරහා මාංශය හරහා එන්නට පුළුවන්. ඇවිත් සමහරක් ඊට අපව ධෛර්යමත් කරන්න පුළුවන්. ඉතින් මෙතන සඳහන් වී තිබෙන්නේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට කියන්නේ අපට හරි දේ ප්‍රකාශ කරන්න එපා. 10 වෙනි පදේ කියවමු නැවත. ඔහු දිවස් ඇත්තන්ට නුඹලා දර්ශන නොදකිල්ලායි කියාද ප්‍රොපේතවරුන්ට නුඹලා හරියු දිවස් වාක්‍ය අපට නොපවසා මුරුදු වචන කතා කොට මුරුදු වචන කතා කරන්න. දිගටම කියවන්න. රැවටිලි වාක්‍ය අපට පවසා පල්ලයි කියාද රැවටිලි වාක්‍ය අපට පවසන්න. අපි හොඳයි කියලා කියන්නේ අපි නරක දේවල් කරන විටත්. අපි වැරදි දේවල් කරන විටත් අපි හොඳයි කියලා කියන්නේ. හැම දෙයක්ම ලස්සනට අර කේක් එක උඩ අර තිබෙන ක්‍රීම් එක වාගේ ගහන්න. සියල්ල ඔක්කොම පිටස්තරෙන් ලස්සනට තිබෙනවා. මුකුත් කතා කරන අපේ තිබෙන හැම දෙයක් ඔබ එලි කරන්න එපා. සමහර මිනිස්සු මගෙන් ඇහිලා අහන ඔබ දන්නවද මගේ කාරණා ඇයි ඔබ දේශනා කුඩුන් ওই දේ කිව්වේ? මං කොහොම මන් දන්නේවත් නැහැ. කරදර වෙන්න එපා. ඔබ ආපු එකෙන් තමයි මම දැන් දන්නේ. දැන් ඔබේ තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. මට නෙවෙයි, මට කවුරුවත් කියපු කතාවක් නෙවෙයි. සමහර මිනිස්යන් ඇවිත් සහෝදර හාවත් එක්ක ඒගොල්ලෝ තරහ වෙනවා. ඒගොල්ලෝ කියන්නේ හිතන්නේ මට යම් කාරණා දන්න නිසා තමයි මම ගිහලා සහෝදර හාවත් එක්ක බෙදාගෙන තින්නේ කියලා. අපිත් එක්ක ගොඩාක් ඉස්සර වැඩ කරපු මිනිස්සෙක් මේ සම්මේලන කරන්න ඒ කෙනාට පෞල් ප්‍රශ්න තිබුණ මිනිස්සු ටිකක් මුරණ්ඩු කෙනෙක්. ඒ කෙනාගේ ජීවිතවල තිබුණ ඒ ප්‍රශ්න මම දැන සිටියා. මම ඒක තේරුම් අරගෙන මගේ ජීවිතය ගැන මම ආරක්ෂා සහිතව සිටියේ. ඊට පස්සේ අපි දකින්නේ මෙන්න මේ සම්මේලනයේදී කෙලින්ම සහෝදර හාවර්ඩ් කතා කරේ විවාහ ජීවිතය ගැන හරියටම ඒ කතාවමයි කිව්වේ නිවස්වල වෙන දේවල් ගැන. ඉතින් මිනිස්සු මාත් එක්ක අමනාප වුණා. මිනිස්සු කිව්වා ඔබ සහෝදර හාවර්ඩ් සමග ඊටම ළඟව ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබ තමයි මේ ගිල්ල ඔක්කොම කියාත වෙන්නේ. මෙන්න සම්මේලනයේදී ඔක්කොම එලි කරලා කිව්වා. මං කිව්වා නැහැ මම නෙවෙයි කිව්වේ. එයා දෙවියන් වහන්සේ අනාගත වත්රු කෙනෙක්. එයා හරි දේ පවසයි. එයාට හරි දේ කියා තිබෙනවා නම් ඒක ඔබේ ජීවිතේට ඒක අදාළ දෙයක් නම් ඔබගේ ජීවිතේ හදා ගන්න. ඔබගේ ජීවිතේක හදා ගන්න. ඔබට අවශ්‍යතාවයක් නැහැ තවත් ඒ දේවල් තවත් ඔබට ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබේ ජීවිතේ විනාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඔබගේ ජීවිතේට. තවත් වතාවක් මම දකින සභාවක තිබුණ විශාල කාමයේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම සහෝදර හාවත් එක්ක බෙදාගත්තෙත් නෙමෙයි. ඒ සම්මේලනයේ විශේෂයෙන්ම ඒ සභාවේ කීප දෙනෙක්ම ඇවිත් සිටියා. ඒ ආපු වෙලාවේදී සහෝදර හාවර්ඩ් කතා කරේ කාමයේ තිබෙන විනාශය මොකක්ද කියලා කාමීත්‍යචාරයේ තිබෙන විනාශකාරී දේවල්. ඉතින් දැන් මේ සභාව මාත් එක්ක සම්පූර්ණ සභාවේ හිටිය නායකයා පවා ඔක්කොම මාත් එක්ක සම්පූර්ණ විරුද්ධ වුණා. ගිල විශේෂයෙන්ම සහෝදර හාවර්ඩ් හමු වුණා. හෝටලේ ගිල හමු වෙලා කිව්වා ඔබට දැන් අවශ්‍යතාවයක් නැහැ මේ ලංකාවට එන්න අපි බලා ගන්නම් මේ ඇදහිල්ලේ සේවයේ සම්බන්ධව ඔබට අවශ්‍යතාවයක් නැහැ එන්න. ඉතින් සහෝදර හාවර්ඩ් හැරිලා කිව්වා මම එන්නේ ඔබලා නිසා නෙවෙයි මම එන්නේ දෙවියන් වහන්සේ මට එන්න කියපු නිසායි. දෙවියන් වහන්සේට අපි ඉඩ දෙමු. උන්වහන්සේට ඉඩ දෙමු අපගේ ජීවිතේ වෙනස්කම් ඇති කරන්න. ඉතින් මෙතන කැරලිකාරකමේ සිටින මිනිසයන් බොරුවේ දරුවන් නැත්නම් බොරුව ගෙනියන්න කැමති දරුවන් දෙවියන් වහන්සේගේ වචනය අසන්නට කැමති නැති මිනිසයන් තමයි නිතරම කියන්නේ තා මුරුදු වචන කතා කරන්න. හරි දේ පවසන්න එපා. දර්ශන දකින්න එපා. ඊටාම සරලව අපට දෙන්න. අපට කැමති සභාවට එන්න කැමති. නමුත් අපට කියන්න අපි අපේ හොඳ පැත්තක් විතරක් කතා කරන්න. සමහර සභාවන් තිබෙනවා එකිනෙක දේශනා කුඩුව සම්පූර්ණයෙන් පාවිච්චි වෙන්නේ එකිනෙක කෙනා වර්ණනා කරන්න. අන්න අහවල් සිස්ටර්
අහවල් දේ කරා, මේ සහෝදරයා මේ දේ කරා, මේ සහෝදරයා මෙච්චර මුදලක් දුන්නා, මේ සහෝදරයා බලන්න කොයිතරම් විශාල සේවයක් කරනවද කියලා නම් ගම් කිව්වම හැම කෙනාටම නිකන් එකපාරටම නිකන් ආසාවක් එනවා. ෂා කොච්චර හොඳ සභාවේ නායකයාද අපි නමුත් කිව්වනේ. අප ගැන ගොඩාක් කතා කරන්න බලන්නකෝ අපට කොයිතරම් ආශිර්වාදයක්ද මේක. ආශිර්වාදයක් නෙවෙයි අපේ ජීවිතේක විනාශයක්. බයිබලයේ සඳහන් කර තිබෙන එක පදයක් තිබෙනවා හිතෝපදේශී විශේෂයෙන්ම එතන සඳහන් කර තිබෙන්නේ බොරු වාක්‍ය කියන මනුෂ්‍යයන් නැත්තම් බොරු වර්ණාවන් කරන පුද්ගලයන් ඇත්තටම ඒ අය විනාශයක් තමයි සූදානම් කරන්නේ තමාගේ ඒ සහෝදරයාට. 26 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ අපි කියවමු. බොරුකාර දිව එයින් තුවාල වූවන්ට වෛර කරයි. ඉච්ඡා මුඛයේද නාස්තිය උපදවයි. ඔව්. ඒ කියන්නේ බොරු වංචා සහිත බොරු වර්ණාවන් කරන අය. තවත් පදයක් තිබෙන බොරු වර්ණාවන් කරන අයගේ ජීවිතවල තිබෙන ගතිගුණයක් තමයි අපේ ජීවිතේට ඒගොල්ලෝ මලපතක් ඇති කරනවා. නැත්තම් ඒ අය තුලින් අපි විශාල උගලකට අහු වෙන්නටයි යන්නේ. බොරුකාර නැත්තම් අපි දකින්නේ බොරු වර්ණාවන් තිබෙන ස්ථානේ. බොරු වර්ණාවන් මනුෂ්‍යයන්ට හරි කැමති බොරු වර්ණාවන්. බොරු වර්ණාවන් දුන්නාම ඔබ මනුෂ්‍යයන් දන්නේ නැහැ මනුෂ්‍යයාගේ නියම තත්ත්වය මොකද්ද කියලා. බොරු වර්ණාවන් වලින් කවදාවත් ඒ මනුෂ්‍යයාගේ නියම තත්ත්වය දැනගන්නේ නැහැ. මනුෂ්‍යයාගේ විනාශය පමණයි ඒ මනුෂ්‍යයා ලබා ගන්නට යන්නේ. ඒ නිසා සැබවින්ම අපි බොරු වර්ණාවලට අපි ඉඩ නොදී අපි කියමු ස්වාමීනි ඔබ වහන්සේ සැබෑ වචනේ කතා කරන්න මට. සමහරකට අපි බොහෝ දේවල් අපි යට කරන් ඉන්න අවුරුදු ගණනාවක්. අපි ඉඩ දෙනවා ඒවා වර්ධනය වෙන්න. අපි ඔක්කොම යට කර ගන්නව නැහැ. ඔක්කොම ඒක පොඩි අඩක් එක පොඩි කාරණා ඒවා ගණන් ගන්න එපා. ඒක මහ ලොකු දෙයක් නෙවෙන්නේ. ඔක්කොම අපේ ජීවිතේට කුණු ගොඩ අපි ඔක්කොම ඇතුල් කර ගන්නවා අපේ ජීවිතේට. කාලයක් ගියන් පස්සේ ඔක්කොම එළි වෙනවා. ඊපස්සේ අපි කල්පනා කරන මේ වෙලාවේදී අනේ කුඩා තිබුණු වෙලාවේදී මට තිබුණානේ ඒක වෙනස් කරගන්න. කුඩාව තිබුණු වෙලාවේදී මට ඒක වෙනස් කරන්න තිබුණා. නමුත් මම වෙනස් කරගත්තේ නැහැ. මොකද මම කොහොමදත් මිනිස්සුන් ඉදිරිය කැපිලා පෙන්නන්න ඕන මම හොඳ මිනිස්සෙක් කියලා. ඒක දැනගත්තා නම් මම බොරුකාරයෙක් කියලා මම අහු වෙනවා. ඒ නිසා මට කැමති වුණේ නැහැ. නමුත් කවදා හරි දවසක එළි වෙනවා. ඒ කවදාවත් අපට සංගවන්නට බෑ ඒවා. කවදාවත් සංගවන්නට බෑ. බොහෝ මනුෂ්‍යයන් උත්සාහ කරනවා එයාගේ ඇත්ත එයාගේ සැබෑ රූපය වසා දාන්න. නමුත් කවදා හරි දවසක එළි වෙනවා. සංගවන්නට බෑ. කිසි දවසක අපිට කියන්න බෑ අපිට ඒක සංගවා ගන්න පුළුවන් කියලා. ඉතින් බොරු වර්ණාවන් පස්සෙන් ඔබ යන කෙනෙක් නම් ඔබට කැමති බොරු වර්ණාවන් හැම කෙනාම ඔබ ගැන හොඳ කතා කරන්න ඕන. අනේ මිනිස්සයා හොඳ කතා කරේ නැති නිසා මම යන්නේ නැහැ ওই සභාවට. ඒ මිනිස්සයා ඔය මගේ වැරදිමයි සෙව්වේ. මම යන්නේ නැහැ සභාවට. දැන් වැරදි ඔබගේ ජීවිත වැරද්දක් තිබෙනවා ඔබ හදාගන්න එක හොඳයි. නමුත් ඔබ දෝෂාරෝපණේ දේශනා කරන තැනකට යනවා නම් ඔබට වචනය නැතුව ඒ මනුෂ්‍ය නිතර ඔබට දොස් තබන කෙනෙක් නම් එනම් ඔබේ ප්‍රවේශම් වෙන්න ඕන. ඔබ එවැනි තැන් වලින් ඔබ ඈත් වෙන්නට ඕන. ඔබ සම්පූර්ණයෙන්ම ඈත් වෙන්නට ඕන. සමහර මනුෂ්‍යයන්ගේ ප්‍රයෝජන නිසා ඒගොල්ලෝ යම් දේවල් වලට ඒගොල්ලෝ කැමතිව සිටින්නේ. පෞද්ගලික ප්‍රයෝජන නිසා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. දෙවියන් වහන්සේට ඉඩ දෙන්න අපේ ජීවිතේ කතා කරන්න. අපි දකින්නේ මතෙව් පොතේ බැලුවේ අපි ඇත්තටම යේසුස් වහන්සේ පේතෘස්ට තරවටු කළා. නැත්තම් ඒ යක්ෂයාට අණ කළා. යක්ෂයා නුඹට බෑ. මගේ තීරණය වෙනස් කරන්න මං අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. ඒ වගේම තුන්වෙනි දවසේ මම මලවුන්ගේ නැගිටිනවායි කියලා ජයග්‍රාහීකව මනුෂ්‍යයන්ට ජය දෙනවායි කියලා. මට පදයක් මතක් වෙනවා ගණන් කතාවේ පොතේ අපි කරන සමහර දේවල් අපි යට කරමින් ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා එළි වෙනවා කවදා හරි දවසක. ගණන් කතාවේ පොතේ එතන විශේෂයෙන්ම අපට සඳහන් කර තිබෙන්නේ අපේ වැරදි කවදා හරි දවසක එළි වෙනවයි කියලා. අපිට යට කරලා ඉන්නට බෑ. ඒක කාලයක් තිස්සේ අපි යට කරන් සිටියා. නමුත් කවදා හරි දවසක ඒක එළි වෙනවයි කියලා එතන සඳහන් කර තිබෙනවා පැහැදිලි ලෙස. 32:23
එහෙත් නුඹලා එසේ නොකළොත් බලව නුඹලා ස්වාමින් වහන්සේට විරුද්ධව පව් කළා වේ. නුඹලාගේ පාපයද නුඹලා පිටට පැමිණෙන බව සහතික ලෙස දැනගනිල්ලා. ඔව් සහතික ලෙස දැනගන්නට ඕන ඔබගේ පාපය ඔබව සොයා පෙන්눔 කර දෙයි කියන අදහස තමයි උතන දෙන්නේ. ඔබගේ පාපය සමහර අකට වැඩි මහල්ලු හැටියට අපිට ඉන්නට පුළුවන්. අපි හොඳ මිනිස්සුયો බලන්න අපි කොයිතර ආත්මික මිනිස්සයන්ද කියලා. නමුත් අපේ දන්න අපේ ආත්මික තාත්ති දන්නවා නම් කවදා හරි දවසක ඒ අපේ බොරුව ඔක්කොම එළි වෙන්නට යනවා. කිසි කාලයක අපට සංගවන්නට බෑ. ඔක්කොම එළි වෙලා අපි අනේ එදා දවසේ කල්පනා කරන්නේ මං හරි මෝඩ වැඩක් කරගත්තේ. මං හරි මෝඩ වැඩක් කරගත්තේ. මං ඒවා එළි වෙනකන් මං අද වාගේ දවසක් මට මුහුණ දෙන්න තිබුණ නැහැ. මං එදා දවසේදී මගේ කුඩා දේවල් මං හරි ගස්සගෙන ගියා නම් ඔබේ ජීවිතය ඔබ කාටවත් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ සිත් දන්නා දෙවියන් වහන්සේ. කාගේවත් ඉදිරිය ඔබ රංගපෑමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කීප දෙනෙක් මම දකිනවා අවුරුදු ගණනාවකට පෙර මම තරවටු කරපු මිනිසයන් දේව වචනය තුලින් අද ඒගොල්ලෝ අසරණ තත්ත්වයට පත් වෙලා සිටිනවා. ඇයි? ඒගොල්ලෝ එපා කළා තරවටුව. නෑ අපට එපා. ඔව් ඒ මිනිස්සුන් නිතරම අපේ වැරදි හොයන්නේ නැහැ. වැරදි නෙවෙයි හොයන්නේ අපේ වැරදි හදා ගන්න. අපි සෑම කෙනෙක්ම උන් වහන්සේගේ ඒ වචනයට ඇවිත් අපේ වැරදි හදා ගන්නවා අපි. නමුත් අපි පාපේ වසා දානවා නම් බයිබලයේ කියන්නේ අපි කවදාවත් සඵල වෙන්නේ නැහැයි කියලා. හිත උපදේශයේ 28 වෙනි පරිච්ඡේදය 13 වෙනි පදයේ සඳහන් කර තිබෙනවා යමෙකුගේ වැරද්දක් ඒ මනුෂ්‍යයා සංගවාගෙන ජීවත් වෙනවා නම් ඒ මනුෂ්‍යයා සඵල වෙන්නේ නැහැ. සඵල වෙන්නේ නැහැ. ඉතින් අපට අවශ්‍යතාවයක් නැහැ මේ අපේ ජීවිත මේ බොරුව ගෙන යන්න. අපේ ජීවිත අපි විවෘත වෙමු. අපි කියමු ස්වාමීනි මෙන්න මේකයි මගේ නියම තත්ත්වය. මගේ ජීවිතේ මෙන්න මෙච්චරයි තිබෙන්නේ. මීට වඩා දෙයක් නැහැ. මට ඔබට පෙන්눔 කර දෙන්න රෝ මනුෂ්‍යයන්ට පෙන්눔 කර දෙන්න. මගේ ජීවිතේ මෙන්න මේ විදිහටයි. මම සිටින විදිහට මම සිටින්නට යන්නේ. මගේ ජීවිතය ඔබ වහන්සේ මගේ ජීවිතේ ගොඩනගමින් මට උපකාර කළ මැනව නිතරම. උන් වහන්සේගේ උපකාරය අපට අවශ්‍යයි. අපට ඕමනාවක් නැහැ රංගපෑමක්. කිතුණු ජීවිතයක් කියලා කියන්නේ රංගපෑමක් නෙවෙයි. කිතුණු ජීවිතයක් කියලා කියන්නේ රංගපෑමක් නෙවෙයි. කොහෙත්ම බොහෝ මනුෂ්‍යයන් රංගපාන්නේ. මම සමහරක් මනුෂ්‍යයන් උපදේශ ගන්න ඉන්න වෙලාවේදී එයාට නැත්තම් එයාගේ ජීවිතවල තිබෙන දේවල් මම එයාට කියන්නේ ඇයි ඔබ රංගපාන්නේ? මොන හේතුවක් නිසාද? මං කියන්න මොකද්ද නියම හේතුව? ඔබ බොහෝ වෙලාවට ඔබ කාලය ගත කරන්නේ ওই රූප වාහිනියේ තිබෙන අනවශ්‍ය දේවල් නරඹමින් ඔබ සිටින නිසා. ඒ දේවල් බලමින් ඔබගේ මනස අවුල් කර තිබෙන. දැන් ඔබ ප්‍රශ්නයක් ආපුවම දැන් ඔබ අඬා වැළපෙනවා අර රංගපාන කෙනා වාගේම තමයි. නමුත් ඇත්ත කතාවක් නැහැ එතන. ඒ රංගපෑමක් පවනයි මේ තරම් කාලයක් රංගපෑමක් කළේ. ඒගොල්ලෝ අඬමින් කියන්නේ බලන්න මට වෙච්ච දේ අහවල් කෙනා මට කරපු දේ මේ පුද්ගලයා මට කරපු දේ. මේ මෑත කාලෙත් මම කෙනෙකුට තරවටු කළා කිව්වා දැන් ඔබේ රංගපෑම නවත්වන්න. නවත්තලා කෙලින් කතා කරන්න. දෙවියන් වහන්සේගේ වචනයට ගිහින් ඔබේ ජීවිතය හදාගන්න. මෙතරම් කාලයක් ඔබ බොරු කරමින් සිටියේ. පැහැදිලිව පේනවා. මේ තරම් කාලයක් ඔබ බොරු කරමින් සිටියේ අනිවාර්යයෙන්ම දැන් ඔබේ පෞල් ජීවිතයට මේක බලපෑමක් ඇවිත් තිබෙනවා. දැන් දුවගෙන ඇවිත් යන්නේ පාස්ටර් මට පොඩ්ඩක් උදව් කරන්න මං කිව්වා මෙන්න දේශනා කුඩුවේ මං උගන්වමින් සිටියේ ඒ කාලෙදී ඔය බයිබලේවත් ගෙනාවේ නැහැ සභාවට වචන ඉගෙන ගත්තේවත් නැහැ. දැන් ප්‍රශ්නයක් වුණාම දැන් රංගපෑම. ඇයි? රූපවාහිනිය තමයි දකින්නේ. රංගපාන ආයත් එක තමයි වැඩි සම්බන්ධයක් ඔබට තිබෙන්නේ. නනු නිලියන් හැටියට මිනිස්යන් හැසිරෙන්න පටන් ගන්නවා එයාගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලාවේදී. මම නෙවෙයි අහවල් කෙනා නේ මම නෙවෙයි අහවල් කෙනා තුලින් තමයි මේ ඔක්කොම සිද්ධ වුනේ. අපට ඕනේ රංගපෑම ජීවිතයක් අපට අවශ්‍යයි අවංක ජීවිතයක් ගත කරන්න. ගීතාවලිය 84 11 වෙනි පදේ සඳහන් කර තිබෙන්නේ අවංක සිත් ඇතුව සිටින මිනිස්යන්ගෙන් උන්වහන්සේ කිසිම දෙයක් වළක්වන්නේ නැහැ. කිසිම දෙයක් උන්වහන්සේ වළක්වන්නේ නැහැ. කිසිම යහපත් දෙයක් උන්වහන්සේ වළක්වන්නේ අවංක වුණා නම් අපි. අවංක ලෙස අපි හැසිරෙමු. අපි දන්නවා අපි වැරදි කර තිබෙනවා නම් අපි වැරද්ද පිළිගමු. ස්වාමීනි මම වැරද්දක් කළා. ඔබ වහන්සේගේ ලේයින් මාව සුද්ධ පවිත්‍ර කරමින් මාව නිදහස් කරන්න. කිසිම යහපත් දෙයක් උන්වහන්සේ වළක්වන්නේ. නමුත් රංගපාන අයගේ ජීවිත යේසුස් වහන්සේ හරියටම උන්වහන්සේ පැහැදිලිව උන්වහන්සේ ඒ රංගපාන මිනිස්යන්ගේ ජීවිතවලට කතා කළා. දැන් බයිබලයේ අපි දකින්නේ පරිසිවරු උන්වහන්සේගේ වංචාකාරයන්. ඒ වංචාකාරයන්ගේ අර්ථය ඇත්තට බලපුවාම රංගපාන අය.
ඒක තමයි රංගපෑම තමයි වචනේ අර්ථය තියෙන්නේ. වංචාකාරයන්ගේ රංගපෑම. යේසුස් වහන්සේ ඒ රංගපාන කට්ටියගේ මොන දෙයක් කෙලිමුන් වහන්සේ බලා කිව්ව ඔබ සර්පයන්. ඔබ වංචාකාරයන්. මනුෂ්‍යයන් ඉදිරියේ එක විදිහට ඔබ හැසිරෙන නමුත් දෙවියන් වහන්සේ දන්නවා ඔබගේ සිතේ තිබෙන දේවල්. ඒ නිසා ඒගොල්ලෝ කෝපයට පත් වුණා. යේසුස් වහන්සේට විරුද්ධ වුණා. මේ මිනිස්සයා අපට කියන්නේ වංචාකාරයෙක් කියලා. දැන් මේ වංචාකාරයේ අර්ථය නැත්තම් පරිසරුන්ගේ අර්ථය මෙන්න මේයි රංගපාන අය. ඒ අය ඇත්තටම නළු නිලියන් වාගේ රංගපෑමක් ඇයගේ ජීවිතේ තිබුණේ. ආගමික රංගපෑමක් තිබුණේ. ඉතින් යේසුස් වහන්සේ කෙලින්ම ඇවිල්ලා ඒගොල්ලොන්ගේ බැලුම පුම්බල තිබුණ බැලුම සම්පූර්ණ මුන් වහන්සේගේ ඇලපෙනිත්තක් ගහයවුවා. මොකද ඩෝං ගාලා ගියා. මේ මගේ බැලුම් බෝලෙත් පුම්බ ගත්ත බැලුම් බෝලේ මෙච්චර කාලයක් මම සිටියේ හොඳ තැනක හිටියේ. නමුත් යේසුස් වහන්සේ කෙලින්ම ඇලපෙනිත්තකින් කිව්වා වංචාකාරයා. වංචාකාරයන්. ඒගොල්ලෝ කෝපයට පත්වන්නේ මගේ බැලුම් බෝලේ කෑලි වලට ගිහිල්ලා තිබේ බලන්න. ඒක තමයි අපේ ජීවිතේ තිබෙන අන්තිමට අපේ නලාව පෙමගන්න නැත්නම් අපේ කටින් එන හුලං වලින් අපි විශාල බැලුම් බෝලයක් පුම්බගෙන අපි ජීවත් වෙනවා. බලන්න මගේ බැලුම් බෝලේ කොයිතරම් වටිනා හොඳ මිනිස්සෙක්ද මම. නමුත් යේසුස් වහන්සේ ආපුවාම ඇල්පෙනෙත් සමග එන්නේ උන්වහන්සේ. කුඩා වයස මම කුඩා දවස්වල මට මතකයි මම දවසක් මගේ සාක්කුවේ දාගත්ත ඇල්පෙනෙත් කීපයක් මම බර්ත්ඩේ පාටි එකට ගියාම මම හරි නරක ළමෙක්. මම ගිහලා කොහොම හරි බැලුම් ටික ඔක්කොම විනාශ කළා දාන. ඉතින් දවසක් මම මගේ මේ සාක්කුව පුරවගෙන ගියා මේ ඇල්පෙනෙත් මේවා එන නැත්නම් ඇල්පෙනෙත් දාගෙන ගියා. කීපයක්ම. අන්තිම බලපුවාම මගේ කකුල තුවාල වෙන්න පටන් ගත්තා. මට බැරි වුණා මං ඉතා ඉක්මනින් බර්ත්ඩේ පාටි එක අයින් වුණා. මම කිව්වා මට බෑ මං යනවා ඉක්මනට යනවායි කියලා. නමුත් අපි දකින්නේ යේසුස් වහන්සේ සැබවින්ම උන්වහන්සේට කැමති අපේ තිබෙන දේවල් එළිදරව් කළ අපව නිදහස් කරන්න. ඒ වගේම කාරුණු කීපයක් බලාගෙනයි ගියේ. ඔබට පුළුවන් ඒක සටහන් කරගන්න. මතෙව් 15 වෙනි පරිච්ඡේදය උන්වහන්සේ පෞද්ගලික උපදේශ ගන්නට ආපු වෙලාවේදී උන්වහන්සේ පැවසුවේ ඔබට තවමත් තේරෙන්නේ නැද්දයි කියලා. කටට ඇතුල් වෙන දේ බරට ඇතුල් වෙහි වැසිකිල්ට එනවයි කියලා. උන්වහන්සේ කතා කළ මනුෂ්‍යයන්ට උන්වහන්සේ පැහැදිලි කළ දුන්නේ නැත්නම් උන්වහන්සේ ගෝලයන්ට උන්වහන්සේ කතා කළා. මතෙව් 15 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු 15 වෙනි පදේ සහ 16 වෙනි පදේ. එවිට පේතුරුස් උත්තර දෙමින් මේ උපමාව අපට තෝරා දුන මැනවයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ කියනසේක් නුඹලා තවම තේරුම් නැතුව සිටින්නහුද? ඉතින් උන්වහන්සේ උපමාවක් කතා කරපු වෙලාවේදී ගෝලයන්ට තේරුන්නේ නැහැ. ඉතින් ගෝලයන් ඇවිත් කිව්වා ස්වාමීනි අපිට මේ උපමාවෙන් අපට උගන්වන්න. මොකද්ද මේකේ තේරුම ස්වාමීනි? ඉතින් උන්වහන්සේ කතා කරපු උපමාවෙන් විශේෂයෙන්ම කිව්වේ කටට ඇතුල් වෙන දේ නෙවෙයි ඔබේ ජීවිතේ ප්‍රශ්නයක් වී තිබෙන්නේ. 17 වෙනි පදේ. කටට ඇතුල් වන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? නමුත් කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින්ය. මනුෂ්‍යයා අපවිත්‍ර වන්නේ එයින්ය. මනුෂ්‍ය අපවිත්‍ර වන්නේ එවැනි දේවල් වලින්. කටට ඇතුල් වෙන දේවල් වලින් නෙවෙයි. මනුෂ්‍ය අපවිත්‍ර වෙන්නේ කතා කරන දේවල් වලින්. දැන් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබට ගිහිල්ලා දැන් කන්න පුළුවන් කියලා කැමති ප්‍රමාණයක් ඔබ බඩ පුරවගෙන මහත් වෙලා ඔබ කියන්නේ දෙවියන් වහන්සේ කිව්වේ ප්‍රශ්නයක් නැහැ. අර එක්කෙනෙක් අපේ සම්මේලනයට ඇවිල්ලා මේ මිනිස්සයා යේසුස් සහෝදර හාවර්ඩ් දේශනා කරපු දේශනාවක් කටට ඇතුල් වෙන දේ නෙවෙයි ඔබගේ කටින් පිට වෙන දේවල් තමයි ඔබේ ජීවිතයට වැදගත්. මේ මිනිස්සයා නිදහසට කාරණාව ගත්තා. ඒක මිනිස්සයා කිව්වා මේක හරි මට වාසියක් නේ. මේක ලොකු වාසියක්. දැන් සම්මේලනයට පසුව දවස් දෙකකට පස්සේ මිනිස්සයා ඉස්පිතාලේ. ඇයි දන්නවද? ඒ දවසේ ඉඳන් මේ මිනිස්සයා තීරණය කළා මම හොඳටම අද කන්න පටන් ගන්න අද ඉඳන්. කන්න බැරි තරමට වඩා මේ මිනිස්සයා කටට ඇතුල් කරගත්ත හැමදේම එළිදරව්ව ගත්තේ නැහැ. මිනිස්සයාගේ කටට ඇතුල් වෙන දේ මම අපවිත්‍ර වෙන්නේ නැහැ. කටට ඇතුල් වෙන දේ මම අපවිත්‍ර වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සයා ඒක පවසමින් කන්න පටන් ගත්තා. හොඳටම කෑවා මිනිස්සයා. උස මහත මිනිස්සෙක් කියා. ඒ මනුස්සයා උස මහතව සිටිය මනුස්සයෙක්. නමුත් ඒ මනුස්සයාට මේ කෑදරකමේ ප්‍රශ්නයක් තිබුණා. නමුත් මේකෙන් මේ මනුස්සයා තවත් ප්‍රයෝජන ගත්තා. ඇත්තටම කටට ඇතුල් වෙන දේ පුරුෂ ප්‍රශ්නයක් නෑ. මට තවත් කන්න පුළුවන්, වැඩිපුරත් කන්න පුළුවන් කියලා. දවස් දෙකකට සම්මේලන ඉවරනන් පස්සේ දවස් දෙකකින් මනුස්සයා ඉස්පිතාලේ. සහෝදර හාවර්ඩ් මහ බොරුකාරයෙක්. කියපු දේ හරි ගියේ නැහැ.
මම කටට ඇතුල් කරගත්ත හැම දෙයක්ම නමුත් සහෝදර හාවර්ඩ් කිව්වා මම ඒක නෙවෙයි ඔබට කියා දුන්නේ. මම කිව්වේ කටට ඇතුල් වෙන දේ නෙවෙයි කටින් පිට වෙන දේවල්. මොකද්ද ඔබ ප්‍රකාශ කරේ? ඔබේ කටින් කිසි දෙයක් ප්‍රකාශ කරේ නැහැ. යේසුස් වහන්සේගේ තුවාල වලින් මම සම්පූර්ණයෙන්ම සුවය ලබා ගත්තයි කියලා ප්‍රකාශ කරේ නැහැ. නමුත් මේ මිනිස්සයා එක කොටසයි ගත්තේ. අරගෙන කන්න පටන් ගත්තා. මේ මිනිස්සයා කන්න පටන් ගත්තා. මේ මිනිස්සයා කිව්වේ මේක හොඳ වචනයක් මට. මේක හොඳ වචනයක් නේ. මට හොඳ වචනයක් මේක. මට ප්‍රශ්නයක් නැහැ මේක හොඳ වචනයක්. ඉතින් මිනිස්සයන් දෙවියන් වහන්සේගේ ලිදරවව ගන්නේ කැමති විදිහට එයාට ඇසෙන ප්‍රමාණය නැත්නම් එයාගේ පෞද්ගලික සිතේ ප්‍රකාරයටයි ගන්නෙ. ඉතින් වැදගත්ම දේ මෙතන කියන්නේ ඔබගේ මුඛයෙන් පිට වෙන වචන. ඔබ කතා කරන වචන ඉතා වැදගත්. ඔබ කතා කරන වචන ඉතා වැදගත් ඔබේ ජීවිතේට. ඔබ කතා කරන වචන ඉතාම වැදගත්. ඔබට ඔබගේ ජීවිත වෙනසක් ඇති කරන්නට ඕන නම් එන ඔබගේ ප්‍රකාශන වෙනස් කරන්නට ඕන. ඒ වගේම 15 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට අපි හරවවා තවත් කාරණාවක් බලමු. 12 වෙනි පදේ අපි කියමු. උන්වහන්සේ ගෝලයන් උන්වහන්සේ වෙත ලං වෙලා කතා කළා. උන්වහන්සේ ඒ පෞද්ගලික උපදේශ කාලයේදී උන්වහන්සේ කොහොමද කිව්වේ? 12 වෙනි පදේ. එවිට ගෝලෝ ඇවිත් පරිසිවරුන් ඒ වචනය අසා බාධා වූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ උත්තර දෙමින් මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් නොයින්දු සියලුම පැලෑටි උදරනු ලබන්නේය. ඔව් ඉතින් උන්වහන්සේ ගෝලයන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මේ කියපු දේවල් වල මේ පරිසිවරුන් මේ රංගපාන අය මේ වංචාකාරයන් පරිසිවරු වචන බලපුවම හිතා ගන්න රංගපාන කෙනෙක් හැටියට. ෆාරසි කියන වචනේ හිතපුවම එකපාරට හිතා ගන්න අර අහවල් නළුවා රංගපාන මිනිස්සයා. රංගපාන අය. හරිද? ඒ වගේම උන්වහන්සේ කතා කළ පැවසුවේ කුමක්ද? එම ගෝලයන් ඇවිත් කිව්වේ මොකද්ද ස්වාමීනි? ඒ අය පැකිලීමටපත් උන්නේ නැද්ද ඔබ කියපු දේවල් වලින්? ඉතින් මට පැහැදිලිව පේන්නේ යේසුස් වහන්සේ මිනිස්යන්ගේ ඔළුවට අත ගසා කිව්වේ අනේ ෆරිසේවරු ඔයගොල්ලෝ හොඳ මිනිස්සුયો. අනේ මට හොඳ රැස්වීමක් ලෑස්ති කරන්න මිනිස්යන් රැස් කරගන්න. අනේ කරුණාකරලා මිනිස්යන් වළක්වන්න එපා. මිනිස්යන්ට උනන්දු කරන්න මගේ රැස්වීම වලට එන්න. මගේ රැස්වීම කොම් පිරලා තියෙන්නට ඕන. ඔබලා එක්කන් එන්න කට්ටිය එක්කන් එන්න නැහැ. උන්වහන්සේ කවදාවත් ඒගොල්ලෝ ඔළුවට තියා කතා කරේ නැහැ. උන්වහන්සේ කෙලින් එයාට කෙලින් කතා කරා උන්වහන්සේ. උන්වහන්සේ ෆරිසීවරුන්ට සහ ඒ ආගමික නායකයන් උන්වහන්සේ කෙලින් කතා කළා. උන්වහන්සේ පැවසුවා ඒ ඇත්ත කතා. සැබවින්ම අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය ලියා තිබෙන ප්‍රකාරයටම අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ ඒ වංචාකාර නැත්නම් ෆරිසීවරුන්ට උන්වහන්සේ එයාට විරුද්ධව සිටියේ. ඒ කියන්නේ වචන කතා කරමු උන්වහන්සේ එයාට ප්‍රේම කළා. නමුත් ඒ ප්‍රේමය උන්වහන්සේ පෙන්වුම් කර දුන්නේ සැබෑ වචනේ කතා කරමු. ඉතින් ගෝලයන් පවා පැකිලීමටපත් වුණා. ස්වාමිනී මේ ගෝලයා මේ අය පැකිලීමටපත් වෙන්නේ නැද්ද ස්වාමිනී? ස්වාමිනී මේ අය පැකිලීමටපත් වෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ කියපු දේවල් ඔබ මේ තරම් තදින් කතා කළා මේ අයට. පොඩ්ඩ හේන් සරි කියන්නට එපා. හිමින් කියන්න එපා. ඒගොල්ලෝ නෑ ආගමික මිනිස්සුන්ට සමහරක් වෙලාවට හිමින් කිව්වට තේරෙන්නේ නැහැ. හරියට පැහැදිලිව කියන්නට ඕන. නැත්නම් ඒගොල්ලෝ තවත් මිනිස්සුන්ව රවට්ටමින් සිටිනක් අපි දකිනවා බොහෝ වංචාකාරයන් අද අපාතර ඉන්නවා. බොහෝ වංචාකාරයන් සභාවන් පිරීලා වංචාකාරයන්ගෙන් පිරීලා ඉන්නේ ඒගොල්ලෝ. කැමති නැහැ ඒගොල්ලෝ වෙනස් වෙන්න. පරිසරවල හැටියට ජීවත් වෙන්න කැමති. පරිසරවලට හරි කැමති තන ස්ථානය වැදගත්. අපට විශේෂ ස්ථානයක් ඕන. පරිසරුන්ගේ තිබෙන ගතිගුණයක් තමයි. අපට විශේෂ ස්ථානයක් ඕන. නැත්නම් අපි ඔබේ සභාවට එන්නේ නැහැ. මම කමන්නේ නැහැ සභාවක් සොයා ගන්න ඔබ. ඔබට ස්ථාන දෙන සභාව සොයා ගන්න ඔබ. දෙවියන් වහන්සේට මිසක් වෙන කිසි කෙනෙකුට ස්ථානයක් දෙන්න බෑ මිනිස්සෙකුට. මම සභාවට ගිය වෙලාවේ මම ස්ථාන සොයාගෙන ගියේ නෑ. මම කිව්වේ ස්වාමිනී මම ඔබ වහන්සේට සේවය කරන්නටයි යන්නේ. ඔබ වහන්සේ කියන දේ මම කරන්නටයි යන්නේ. ස්ථානයක් මම සොයා ආවේ නෑ. මෙම ස්ථානයේට ස්වාමින් වහන්සේ කැඳවීමෙන් තමයි මම මේ ස්ථානයේ සිටින්නේ. මම කිව්වේ නෑ මම කවදා හරි දවසක මෙන්න මේ ස්ථානට එන්න ඕනේ කියලා. මම කිව්වේ ස්වාමින් මම ඔබ වහන්සේට සේවය කරන්න කැමතියි. ඉතින් උන්වහන්සේ කිව්වා සේවය කරන්න කැමති නම් එහෙනම් මම කියන දේ ඔබ කරන්න. මට අකමැතිම ස්ථානයක්ව තිබුණේ ඇත්තට මෙවැනි ස්ථානයකට පැමිණෙන්න. මං හරි කැමති පිටිපස්සෙන් වාඩිලා මොකක් හරි පිටිපස්සෙන් කරන්න. ඒ කාලේදී. අකමැතිම නමුත් උන්වහන්සේගේ තෝරා ගැනීම අනුව උන්වහන්සේ කැමැත්ත අනුව. ඉතින් අපි දකින්නේ මෙතන උන්වහන්සේ ගෝලයන් කිව්වා ස්වාමිනී මේක හරි ප්‍රශ්නයක් නේ ස්වාමිනී මේක මේ මිනිස්යන් පැකිලීමටපත් උනායි කියලා. ඉතින් උන්වහන්සේ කිව්වේ මාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ හිතවපු නැති දෙයක් අනිවාර්යයෙන්ම
කිසිම විදියකින් ඒක පැල කරපු නැති දෙයක් උන්වහන්සේ කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. නැවත කියමු 13 වෙනි පදේ. මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් නොඉන්දු සියලුම ඵල ඇති උදුරනු ලබන්නේ. උන්වහන්සේ කිව්වේ මං උගුල්ලා දමනවා කියලා. ඉතින් අපි දකින්නේ යේසුස් වහන්සේගේ සේවයේදී අපි දකින්නේ යම් දේවල් උන්වහන්සේ උගුල්ලලා දැම්මා. අනාගත වතුරු සේවයේ අපි දකිනවා බොහෝ දේවල් උගුල්ලලා දානවා. අනාගත වතුරු සේවාවන් සමහරක් අය කැමති නැහැ. විශේෂයෙන්ම ආගමික සභාවන්, බොරුකාර සභාවන්, නැත්තම් බොරු ගන්න සභාවන්, වංචා සහිතව ගෙනියන දේවල් ඒ අයට කැමති නැහැ. අනාගත වතුරු කෙනෙක් ඒ අයගේ සභාවට ගෙන්න ගන්න. ඇයි? ඒ අනාගත වතුරු මොකද්ද කරන්නේ? සම්පූර්ණයෙන්ම උගුල්ලලා දානවා. උන්වහන්සේ නොහින්දපු දෙයක් නිතරම අනාගත වතුරුගේ සේවයෙන් අපි දකින්නේ නිතරම උගුල්ලලා දාන එකයි. අපි වරමු ජෙරමියා පොත. හරවා පළවෙනි පරිච්ඡේදයට හරවා කියමු බලන්න. මේ අනාගත වතුරුට තිබුණ සේවය බලන්න මොකද්ද? 9 වෙනි පදය සහ 10 වෙනි පද. එවිට ස්වාමින් වහන්සේ සුවකී අත දිගු කොට මාගේ මුඛේ ස්පර්ශ කළසේක. තවද ස්වාමින් වහන්සේ මට කතා කොට මෙන්න මාගේ වචන නුඹේ මුඛෙහි තැබීමි. බලව උදුරන්ට හා කඩා දමන්ටත්, නැති කරන්ට හා හෙලා දමන්ටත්, ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම නුඹ ජාතින් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත් කෙලෙමි කීසේක. ඔව් අපි දකින්නේ කවදාවත් කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ. පරණ දේවල් අපි හිතවාගෙන තිබෙනවා නම් ඒක අපි උත්සාහ කරනවා ඒවැය තිබෙන වෙනස්කම් ඇති කරන්න. පරණ හිතවපු දෙයක් ඒකේ සත්‍ය නොවේ නම්, ඒකේ කිසිම සත්‍යයක් නැත්තම් අපි ඒක හිතවා තියාගෙන තවත් වතුර ටිකක් දමලා තවත් එක කොහොම හරි උත්සාහ කරනවා අලංකාර කරන්න. ඒක කවදාවත් වෙන්නේ නැහැ. යේසුස් වහන්සේ මොකද්ද කරේ? සම්පූර්ණයෙන්ම උගුල්ලලා දැම්ම ඒවා. උන්වහන්සේ පියාණන් වහන්සේ පැල නොකරපු දෙයක් උන්වහන්සේ කිව්ව එක වැඩක් නැහැ. ඒක වර්ධන උනත්තර වැඩක් වෙන්නේ නැහැ. ඒක කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒවෙන් වල් පැල පමණ නැත්තම් ඒවයි කිසිම ප්‍රයෝජනවත් ඵල ලැබෙන්නේ නැහැ මනුෂ්‍යයන්ට. ඉතින් ගෝලයන් පුදුමයටපත් වුණා යේසුස් වහන්සේ කතා කරපු දේවල් ගැන. උන්වහන්සේ කතා කරපු දේවල් නිසා අපි දකින්නේ ගෝලයන් කිව්වේ ස්වාමිනී මේක ප්‍රශ්නයක් නොවේද? මේක මේ පරසිවරුන්ට ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් උනේ නැද්ද? නමුත් යේසුස් වහන්සේ කිව්වේ මගේ පියාණන් වහන්සේ හිතවපු නැති දෙයක් සම්පූර්ණයෙන්ම උගුල්ලලා දානවා. මගේ පියාණන් වහන්සේ හිතපු නැති දෙයක්. බොහෝ දේවල් තිබෙනවා සභාවන් වල. දෙවියන් වහන්සේ නෝ හිතවල තිබෙන්නේ මනුෂ්‍යයා හරහා ඇවිත් තිබෙන්නේ ඒවා. මනුෂ්‍යයන්ගේ දක්ෂතාවයන්, මනුෂ්‍යයන්ගේ හැකියාවන්, මනුෂ්‍යයන්ගේ බලපුලුවන් කමින්. දෙවියන් වහන්සේ හිතවපු නැති දේවල්. ඉතින් අපි දකින්නේ සත්‍ය වචනේ ආපුවාම ඒ හිතවපු නැති දේවල් ඔක්කොම ඉබේ මිලිටෙන්න පටන් ගන්නවා. කලනේ ස්වාමිනී, ඇයි ස්වාමින් වහන්සේ මට වේදනාව සහිත මම හරි බලාපොරොත්තු හිටියේ මම මේක හිතුවේ හරි කියලා මම මේක අත්හරින්න කැමතිව නැහැ. නමුත් ස්වාමින් වහන්සේ කියන්නේ ඒක දේව වචනයට අදාළ නොවේ නම්, පියාණන් වහන්සේගෙන් ආපු දෙයක් නොවේ නම් උන්වහන්සේ කියන්නේ ඒක උගුල්ලලා දාන්නට ඕන. සභාවවල බොහෝ දේවල් තිබෙන උගුල්ලලා දාන්න. නමුත් ඒවා ඇය කියන්නේ අපි වතුර දමා තියා ගන්නට ඕන. හරි වැදගත්. ඔව් තියාගන්න. තවත් සභාව එන්න මරණයටපත් වෙනවා. තවත් සභාවේ වෙනස්කම්. දෙවියන් අනේ ස්වාමීන් පිපිදීමක් යවන්න මේ සභාවට. උන්වහන්සේ කියන්නේ උගුල්ලලා දාන සමහර දේවල් නැහැ. ස්වාමින් වහන්සේ හරි වැදගත් අපට ඒ දේවල්, ඒ පුරුදු අපට හරි වැදගත්. මේ පුද්ගලයන් හරි වැදගත් අපට මේ වගේ පුද්ගලයන් අපි සමහර මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ හිටවපු නැති මනුෂ්‍යයන් සභාවල වල සිටියාම ඒ අය විශාල ප්‍රශ්නයක් වෙනවා සභාවට. අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පිපිදීමක් යවන. අනේ ස්වාමින් වහන්සේ අපට පිපිදීමක් ඕනේ සභාවේ. ඉතින් ස්වාමීන් වහන්සේ කතා කරලා ඔබට කිය යම් දේශනා කරන. අනේ ස්වාමීන් මට බෑ දේශනා කරන්න. අහවල් කෙනාගේ හිත රිදෙයි. අහවල් කෙනා මෙන්න මේ මනුෂ්‍ය විශාල අපට මේ දසයෙන් කොටස් දීමනා දෙනවා ස්වාමීන් වහන්සේ. එයාට පවුල් දෙකක් ඒ මනුෂ්‍යයා තියන් ඉන්නේ. ඒ නිසා අපි කොහොමද ස්වාමීන් වහන්සේ එයාට කියන්නේ? එයාගේ ජීවිතේ තිබෙනවා ස්වාමීන් වහන්සේ බේබදුකමේ ප්‍රශ්නයක්. නමුත් එයා තමයි සභාවේ විශාල වශයෙන් අපට මුදල් දෙන්නේ. එයා නැත්තම් මේ සභාව ගෙන යන්න බෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ නම් ඔබ තවත් ටිකක් වතුර දමා තියාගන්න. නමුත් ඔබේ සභාවට කවදාවත් පිපිදීමක් ඇති වෙන්නේ නැහැ. මලානික මුදල් වලට ප්‍රේමය ඇතුව සිටින මිනිස්යන්. ඉතින් සමහර දේවල් දෙවියන් වහන්සේ කිය උගුල්ලලා දාන්න. ඒවා උගුල්ලලා දාන්න වැඩක් නැහැ ඒවා. ඒවා සභාව හිටවා තිබෙනවා. සභාවල මම අසා තිබෙන මිනිස්යන්ගෙන් ප්‍රශ්න පෞද්ගලිකව සමහර අය කියනවා අනේ අපේ සභාවේ මේ දේ තියෙනවා මේ දේ තිබෙනවා. ඉතින් අපි හදන්නේ මේ සභාව වෙනස් කරන්න. මම කියන්නේ නැහැ. ඔබට ওই පුටුවේ වඩගෙන සභාව වෙනස් කරන්න බෑ. ඔබට අවශ්‍ය කරන්නේ නායකයන්ට කියලා සත්‍ය කියා දෙන්න. නායකයන්ට කියලා සත්‍ය කියා දෙන්න.
මම දවසක් නායකයෙකුට ගිහිල්ලා කිව්ව කෙලින්ම ඔබේ සභාවේ තිබෙන මේ කාමයේ තිබෙන ප්‍රශ්නයක් තිබෙනවා කරුණාකරලා ඒක අත්හැර දාන්න. ඔබ හිතන්නේ කරුණාකරලා මෙහෙන් පිට වී යන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි ඒක මනුෂ්‍ය ඒක සාමාන්‍ය දෙයක්. මං කෝ හරි කමන්නේ නැහැ. සාමාන්‍ය දෙයක් නම් තියන් ඉන්න සභාව සම්පූර්ණ විසිරී ගියා. වැඩි කාලයක් ගියේ නැහැ. සමහර මනුෂ්‍යයන් හිතන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. සමහර කෙනෙක් ඉගෙනින් තිබෙනවා දැන් අපි ගැලීම ලබා සිටින්නේ අපේ ආත්මය ගැලීම ලබලා තිබෙන්නේ. ඉතින් අපේ ආත්මය ස්වර්ගයට යන නිසා අපේ ශරීරය මොන තත්ත්වෙන් තිබ්බත් කමන්නේ. මම හැරලා කියන්නේ ශරීරය උන්වහන්සේගේ සුද්ධ මාලිගාවයි. එක මිනිහෙක් මේ කටට ඇතුල් වෙන ඕනම දෙයක් කමන්නේ නැහැ කියලා මම අරකු බිව්වත් කමන්නේ නැහැ. මට දැන් ස්ත්‍රීන් කීප දෙනෙක් හිටියත් කමන්නේ නැහැ. මොකද මම ගැලවීම උන්වහන්සේ මට රැක ගන්නවා කියලා. මං කෝ මේ මිනිස්සු තාමත් ගැලීම ලබලත් නැතුව ඒ තරම් මිනිස්සුන්ට ආශාවක් තියෙනවා. ඒ තරම් ආශාවක් මිනිස්සුන්ට තියෙනවා නම් ස්ත්‍රීන් කීප දෙනෙකුත් සමග ජීවත් වෙන්න මේ මිනිස්සු තාම ගැලීම ලබලා නැහැ. යේසුස් වහන්සේ පැවසුවේ මතියු 7 වෙනි පරිච්ඡේදයේ අන්තිම දවසේදී මිනිස්යන් ඇවිත් උන්වහන්සේට කුමක්ද පවසන්නේ? ස්වාමිනී අපි යක්ෂයන් දුරු කරා. ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයෙන් අපි ආශ්චර්යමත් දේවල් කළා. ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයෙන් අපි අනාගත වාක්‍ය කිව්වා. නමුත් උන්වහන්සේ හැරලා කුමක්ද පවසන්නේ? 23 වෙනි පදය. එවිට මම කිසි කලකත් නොබලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි. මා කෙරෙන් අහක්ව ඵලයල්ලාය ඔවුන්ට කියන්නෙමි. මා කෙරෙන් අහක්ව ඵලයල්ලා. ඒ කියන්නේ අධර්මිෂ්ඨකම් කරන අය. දැන් ධර්මිෂ්ඨ මිනිස්සෙක් කොහොමද අධර්මිෂ්ඨකම් කරන්නේ? යම් මිනිස්සෙක් කියන මම ධර්මිෂ්ඨයි කියලා. මම ධර්මිෂ්ඨයි නිසා මම ගැලීම ලබලා සිටින්නේ මං අධර්මිෂ්ඨකම් කරමින් සිටි අතර මම ගැලීම රැක ගන්න පුළුවන් කියලා. උන්වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨ මිනිස්සෙක් නම් ධර්මිෂ්ඨ ක්‍රියාවන් කරන්නේ අධර්මිෂ්ඨ ක්‍රියාවන් කරන්නේ නැහැ. ඒ මිනිස්යන් ධර්මිෂ්ඨකම් කරන්නේ අධර්මිෂ්ඨකම් කරන්නේ. ඕනම ධර්මිෂ්ඨ මිනිසෙක් බලා සිටින්නේ ධර්මිෂ්ඨකම් කරන්නේ. ධර්මිෂ්ඨකම් අපිට දීලා තිබෙන්නේ බීජයක් මෙන්. ඒක දීමනාවක්. ඒ දීමනාව පාවිච්චි කරමින් තමයි පුළුවන්කමක් තිබෙන්නේ ශුද්ධකමේ ජීවත් වෙන්න. උන්වහන්සේ කියන්නේ මම ශුද්ධව සිටින ආකාරයෙන්ම ඔබත් ශුද්ධව සිටින්න. මම ගැලීම ලබා ගත්තයි කියලා මම කොයි විදිහට ජීවත් වුණත් ප්‍රශ්න නැහැ කියන අදහස සම්පූර්ණයෙන්ම වැරදි. ඒක යක්ෂාකාර අදහසක්. අපි හරවමු පළවෙනි යෝහාන් පොතට. එක පදයක් මිනිහෙක් අරගෙන තමා එයා මේ ධර්මිෂ්ඨකමේ වාක්‍ය දන්නවයි කියලා ධර්මිෂ්ඨකමේ ඉගැන්වීම් දන්නවයි කියලා දේශනා කරයි. නමුත් ධර්මිෂ්ඨකම ගැන බොහෝ දේවල් අපට තේරුම් ගන්නට අවශ්‍යයි. මිනිහෙක් ධර්මිෂ්ඨයි නම් ඒ මිනිහයා ශුද්ධකමේ ඵල දරන්නටයි යන්නේ. ධර්මිෂ්ඨ මිනිහෙක් අධර්මිෂ්ඨකම් කරන්නේ නැහැ. ධර්මිෂ්ඨ මිනිහයා නිතරම ධර්මිෂ්ඨකම්මයි කරන්නේ. අපි හරවමු පළවෙනි යෝහාන් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ අපි කියවමු. පාපේ නම් නොපනත්කමය. පව දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ බව නුඹලා දන්නෝය. කිසි පාපයක්ද උන්වහන්සේ තුල නැත. කිසි පාපයක්ම උන්වහන්සේ තුල නැත. උන්වහන්සේ ආවේ පාපය දුරු කරන්නටයි. දිගටම කියවමු. යමෙක් උන්වහන්සේ තුල පවතීද ඔහු පව් කරන්නේ නැත. යමෙක් උන්වහන්සේ තුල පවතිනවා නම් පව් කරන්නේ නැත. මේක ස්වර්ගයට ගියන් පස්සේ නෙවෙයි. නමුත් මෙතන කතා කරන්නේ දැන්. උන්වහන්සේ තුළ පවතින කෙනෙක් නම් ඒ මනුෂ්‍යයට පුරුද්දක් නැහැ තව පාපේ ජීවත් වෙන්න. පව් කරන්නේ නැත. ඒ කියන්නේ මනුෂ්‍යයට තිබෙන සම්බන්ධතාවය නිසා දෙවියන් වහන්සේගේ මම දන්න හැටියට ඒ මනුෂ්‍යයා මොන දෙයක් කිව්වත් හරි නිදහසට කාරුණු කොච්චරක් දුන්නත් හරි ඒ මනුෂ්‍යයා පව් කරන්නේ නැත. ඇයි? ස්වාමීන් වහන්සේ තුළ පවතින නිසා. ඉතින් උන්වහන්සේ තුළ පවතින නිසා උන්වහන්සේ මට වැරදි පෙන්눔 කර දෙයි. උන්වහන්සේ මට පහදලා දෙයි මේක වැරදි, මේක හරි, මේම කරන්න එපා, මේ ආකාර කරන්න එපා. පවතින මොන හේතුවක් නිසාද? උන්වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නටයි. උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති කරන්නටයි. දිගටම කියවමු. පව් කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳින ගත්තේවත් නැත. පව් කරන තැනැත්තා උන්වහන්සේව හඳුනන්නෙත් නැහැ. ඒ කියන්නේ ගැලවීම ලබා ගත්තේ නැහැ. පව් කරන මිනිසයා ගැලවීම ලබලා නැහැ. මනුෂ්‍යර පාපිෂ්ඨ ජීවිතයක් ගත කරන්න ආශාවක් තිබෙනවා නම් දැන් ප්‍රසිද්ධ කියුන් තමයි තිබෙන්නේ මේ ධර්මිෂ්ඨකම ඉගැන්වීම මේ සභාවල නැහැ. ධර්මිෂ්ඨකම මිනිස්සෙක් ධර්මිෂ්ඨ වුණාම මේ මිනිස්සයාට ස්වර්ගයේ ටිකට් පත ලැබෙනවා. මේ මිනිස්සයාට කිසිම දෙයක් ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මරණය දක්වා මේ මිනිස්සයා මොන දෙයක් කරත් හරි කමක් නැහැ කියලා. ඒක විශාල වංචාවක්. කවදාවත් එහෙම නෙවෙයි උන්වහන්සේ කතා කර තිබෙන්නේ. යම් මිනිස්සෙක් පාපේ ජීවත් වෙන පුද්ගලයෙක් නම් ඒ මිනිස්සයා අනිවාර්යයෙන්ම
එම මනුෂ්‍ය පාපයේ ජීවත් වෙන පුද්ගලයෙක් නෑ. මනුෂ්‍යයන් උන්වහන්සේව දැක්කේ නැහැ තාම. උන්වහන්සේව දන්නේවත් නැහැ. විටින් විට සමහරක් විට මනුෂ්‍ය ගත්තෙන් මනුෂ්‍ය මට වරදින්නට පුළුවන්. නමුත් මනුෂ්‍ය දේශනා කුඩු දේශනා කළ පවසනවා ඔබ බොන දී ප්‍රශ්නයක් නැහැ. ඔබට කාන්තාවන් දෙතුන් දෙනෙක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔබ මුණා වුණත් කමක් නැහැ. මොන දෙයක් වුණත් කමන්නේ. යේසුස් වහන්සේ අර කාන්තාව ගාඩ ආපු වෙලාවේ නැත්තම් ඒ සමහර ස්ත්‍රී ගාඩ ආපු වෙලාවේ උන්වහන්සේ කිව්ව ඔබ කෝබගේ පුරුෂයා. අනේ මට පුරුෂයෙක් නැහැ. උන්වහන්සේ කිව්වා හරි ඔබ කියපු දැන් ඉන්න කෙනාත් ඔබේ පුරුෂයා නෙවෙයි කියලා. ඔබට මේ 6 දෙනෙකුත් එක්ක ඉන්න බැරිලා මේ 7 වෙනි කෙනත් එක්ක ඔබට දැන් ඉන්න බෑ. ඉතින් උන්වහන්සේ කෙලින්ම ප්‍රශ්නෙට ගියා. උන්වහන්සේ කිව්වේ දැන් ඔබ මොකද්ද කරන්නට ඕන? මොකක් හරි තීරණයක් ගන්නට ඕන. ඔබට ඇත්තට හිතා ගන්නත් බෑ මේ කොයි කෙනාද කියලා හරි කෙනායි කියලා. ඉතින් උන්වහන්සේ කිව්වේ නා කමන්නේ. ඉතින් ඔය ජීවත් වෙන්න. වෛශ්‍යකමේ ජීවත් වුණ ස්ත්‍රී ඒ ෆරිසීවරු අල්ලන් ආපු වෙලාවදී උන්වහන්සේ ඇයට සමාව දීලා කිව්වේ තවත් පව් නොකරන්න. වෛශ්‍යකම මම අනුමත කරනවා කමක් නැහැ. පිරිමි කී දෙනෙක් ඉන්නවා හරි අමාරු කමේ ජීවත් වෙන්නේ. ඒගොල්ලොන්ට මේ විවාහ ජීවිත සාර්ථක නැති නිසා වෛශ්‍යකම ඔබ මේ ව්‍යාපාරයට මම ආශිර්වාද කරනවා කියලා උන්වහන්සේ පැවසුවේ නැහැ. උන්වහන්සේම කළේ නැහැ. උන්වහන්සේ කිව්වා තවත් පව් නොකරන්න. උන්වහන්සේ එමෙනි විවාහපාරයට ආශිර්වාද කරා නම් එනම් අපිට හිතා ගන්න පුළුවන් අද දවසේදී නම් සෑම වෛශ්‍ය ස්ත්‍රියක්ම ගැලීම ලබලාද ඉන්නේ දෙවියන් වහන්සේට ආශිර්වාද කරනයි කියලා. වඩා ඒගොල්ලන්ට වෙළඳාම් වැඩි කරන්න පුළුවන් යායගේ ජීවිතවලට. දෙවියන් වහන්සේ කවදාවත් මෝඩ ලෙස හැසිරෙන්නේ නැහැ. අපි දන්නේ මේ අසම්පූර්ණ ලෝකයක අපි ජීවත් වෙන්නේ. ධර්මිෂ්ඨකමේ පාඩම ධර්මිෂ්ඨකමේ ඉගැන්වීම අපි උගන්වමින් මනුෂ්‍යයන්ව අපි ඔසවන්නට ඕන. අශුද්ධකමෙන් ශුද්ධකමට. ධර්මිෂ්ඨකම ඉගැන්වීමට කවදාවත් උගන්වන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබ ඉන්න තත්ත්වෙම ජීවත් වෙන්න. දිගටම කියවමු. 7 වෙනි පදේ මාගේ ප්‍රිය දරුවනේ නුඹලා මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙල්ලා. ඔබ මුලා කරන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපා. මුලාව තමයි මේකේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ. මුලාව තමයි මේකේ මේ බොරු ධර්මිෂ්ඨකමේ උගන්වන දේවල් වල තිබෙන මුලාව. මොකද්ද මුලාව? දිගටම කියවන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටී. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින ආකාරයෙන්ම. නැවත මේ පදේ කියවන්න. සමහරකට පැහැදිලි වැසෙන්නට ඕන එක. මාගේ ප්‍රිය දරුවනේ නුඹලා මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නාරිල්ලා. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටී. ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටී. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්න උන්වහන්සේ පව් කරන්නේ නැහැ. උන්වහන්සේ තුළ පාපයක් නැහැ. උන්වහන්සේ කියන්නේ මම ධර්මිෂ්ඨයි මට පුළුවන් යක්ෂයන් සමග සහභාගීකම් පවත්වන්න. උන්වහන්සේ පවසන්නේ නැහැ ඒ විදියට. උන්වහන්සේගේ දූ දරුවන්ටත් කියන්නේ ඔබ ධර්මිෂ්ඨයි නම් ඔබගේ ක්‍රියාවනොත් ධර්මිෂ්ඨ වෙන්නට ඕන. ඔබ කියේ සමහරක් වෙලාවට මෙවැනි ඉගැන්වීම් අපි අසාවත් නැහැ. මගේ කන් වලට එනවා බොහෝ දේවල්. මේ බොරු ඉගැන්වීම් ගැන, ධර්මිෂ්ඨකම ගැන. ධර්මිෂ්ඨකම උගන්න නමුත් එයාට කිසිම දෙයක් ධර්මිෂ්ඨකම ගැන දන්නේවත් නැහැ. ඒට හේතුව ඒගොල්ලෝ ගැලවීම ලබලත් නැහැ. මෙන්න මේකයි පැහැදිලි. අපි හරවමු යේසුස් වහන්සේ මොකද්ද පැවසුවේ? අපි හරවමු නැවත මතියු පොතට 15 වෙනි පරිච්ඡේදයට. 15 වෙනි පරිච්ඡේදයට හරව අපි 14 වෙනි පදේ කියමු. ඔහු නිකම් සිටිත්වා. ඔහු මඟ පෙන්වන අන්ධයෝය. ආයෙ පරක් කියවන්න. ඔහු නිකම් සිටිත්වා. ඔහු නිකම් සිටිත්වා. ඒ කියන්නේ ඒ අය අත්තර දාන්න. ඒ ගැන ඔබ හිතන්නත් එපා. ඒ කියන්නේ උන්වහන්සේ කිව්වේ මේ පරිසවරුන් ගැන ඔබ හිතන්නත් එපා. වංචාකාරයන්, රංගපාන අය, නළු නිලියන් ඒ අය. ඒ අයට තිබෙන රංගපෑම පමණයි අයගේ ජීවිතේ තිබෙන්නේ. හැම දෙයකටම මේගොල්ලෝ හරිම දක්ෂයි බාහිරව සියල්ල පෙන්눔 කර දෙන. ඒ අය අත්තර දාන්න. ඒ අය ගැන හිතන්නත් එපා. දිගටම කියවන්න. ඔහු මඟ පෙන්වන අන්ධයෝය. අන්ධෙක් අන්ධයෙකුට මඟ පෙන්වමින් යතොත් දෙදෙනාම වලක වැටෙනවා ඇතයි කීසේක. මේ වංචාකාරයන් දේශනා කූඩුවල සිටින අද ඒ අය අන්ධව සිටින. අන්ධයා කියන කෙනෙක් කවුද? ගැලවීම නොලබාගත් අය. අන්ධ මිනිසයන් ගැලවීම නොලබාගත් අය කොහොමද තවත් කෙනෙකුට ගැලවීමට මඟ පෙන්වන්නේ? ගැලවීම ලබාගත නැති කෙනෙක් වංචාකාරයන් පාපේ ජීවත් වෙන. ඒක අයට කොහොමද පුළුවන්කමක් තිබෙන්නේ? තවත් කෙනෙකුට මඟ පෙන්වන්න. අන්ධයෙක් මඟ පෙන්වන්නේ මං පෙන්වන්න ඔබට ස්වර්ගේ මාර්ගය. එන්න මම ඔබට ස්වර්ගේ මාර්ගය පෙන්වන්නම්. මේ මනුස්සයා යන්නේ අපායටයි. මේ මනුස්සයා අපායට යනවා නම් මොකද්ද? මේ මනුස්සයා පසුපස්සෙන් ඔබ කියන මොකද්ද වෙන්නේ? ඔබත් යන්නේ අපායටයි. ඉතින් අන්ධයෙකුට බෑ
නැත්තම් ගැලවීම නොලබාගත් කෙනෙකුට බෑ තවත් කෙනෙකුට ගැලවීමේ මාර්ගය පෙන්වුම් කර දෙන්න. ඉතින් උන්වහන්සේ කිව්වේ අත්තර දාන්නේ අය. වංචාකාරයන් කීප දෙනෙක් මද ඉන්නවා. සභාවන් වල සභාවන් පිරීලා ඉන්නවා නැත්නම් සභාවේ නායකයන් ඉන්නවා කීප දෙනෙක්ම වංචායම කියන්න එපා බ්‍රදරේ හොඳ නෑනේ සහෝදරයෙකුට උම කියන්නේ යේසුස් වහන්සේ කිව්වා. යේසුස් වහන්සේම කිව්ව නිසා මටත් අයිතියක් තිබෙනවා එම කතා කරන්න. ඇයි යේසුස් වහන්සේ? ඇයි මම කවුද? ආත්මෙන් පිරීලා සිටින දේවදාසියෙක්. අපි දැක්කා මෙවැනි වංචා සහිත දේවල් සිදු වෙනවයි කියලා සභාවන් වල අපි අනිවාර්යයෙන්ම ඒවා පවසන්නට ඕන. මම සීමා කරන්නේ නැහැ අපි මේ අසන දේවල් අපි මේ ඉන්න කොට්ටාශයට පමණ නැත්නම් මේ ඉන්න පුද්ගලයන්ට පමණ මම මේ දේශනා කරන්න කීප දෙනෙකුට මේ තැටි යනවා නැත්නම් මේ අය දකින්නටයි යන්නේ. එයා කොහොම හරි සත්‍ය දැනගන්නට අවශ්‍යයි. සත්‍ය දැනගන්නට අවශ්‍ය සමහර මනුෂ්‍යයන් කලකිරීමට පත් වෙලා සිටින සභාවල අය කලකිරීමට පත් වෙලා සිටින දුකින් ඉන්නේ අය කල්පනා කරන්නේ මොකද්ද මේ ජීවිතය ඇත්තට මේ වංචාකාරයන් අතරද අපි ජීවත් වෙන්නේ. සමහර අය සභාවට එන්නෙත් නැහැ. ඇයි ඒගොල්ලෝ දකින්නේ සභාවේ ඉන්න වංචාකාරයන් කීප දෙනෙක් ඉන්නවා පිරීලා ඉන්නවා. හලෙලූයා ස්වාමිනී ප්‍රශංසා වේවා. නමුත් එයාගේ ජීවිතවල තිබෙන කුණු මනුෂ්‍යයන්ට පේනවා. මම හරි ධර්මිෂ්ඨයි. මම දන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි. නමුත් එයා ජීවත් වෙන ජීවිතය දිහා බලපුවාම වංචා සහිත ජීවිතයක් ඒගොල්ලෝ ගත කරන්නේ. බොහෝ මිනිස්යන් එයා දිහා බලා කලකිරීමට පත් වෙන. ඒ නිසා තමයි යේසුස් වහන්සේ පැහැදිලිව කිව්වේ එයා ඒව අත්තර දාන්න. එයා අනුගමනය කරන්න එපා ඔබ. එයා අත්තර දාන්න. ඒ වංචාකාරයන්ට මඟ පෙන්නයි කොහොමද මේ අපායට යන්නේ කියලා. බොහෝ වංචාකාරයන් ඉන්නට යන්නේ අපායේ. අන්තිම දවසේ ඒගොල්ලෝ කියේ අනේ අපි සභාවට ගියානේ අපි ගැලීම ලැබලා නැහැ ගැලීම ලබා ගත්ත නැහැ ඔබ අපායේ ඉන්නේ නැහැ කවදාවත්. දෙවියන් අහසේ කිය අනේ මෝඩ මනසවත් දැනටත් ඔබ ඇස් දෙක ඇරුන්නේ නැද්ද ඔබ? ඔබ අපායේ දැන් ඉන්නේ ඔබ දැන් කියන්නේ ඇයි අපි මේ හොඳ දේවල් කරා නැහැ ඔබ හොඳ දෙයක් කරේ නැහැ ඔබ තවත් කීප දෙනෙක් එක්කන් ගියේ අපායට. දෙවියන් වහන්සේ උන්වහන්සේ ශුද්ධයි. උන්වහන්සේ කියන්නේ ඔබ ශුද්ධව උන්වහන්සේ ශුද්ධව සිටින ආකාරයෙන්ම අපි ශුද්ධව සිටින්න ඕනේ කියලා. ඉතින් අපිට පේන්නේ යේසුස් වහන්සේ කිව්වේ උන්වහන්සේ හිතවපු නැති දෙයක්. උන්වහන්සේ හිතවපු නැති දෙයක් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ උගුල්ලා දාන්න උන්ට ඒවා ඒ වගේ උන්වහන්සේ කියන්නේ මරණයට පත්වලා නැත්තම් ගැලවීම නොලබා ගත්ත අය නැත්තම් අන්ධයන් අනිවාර්යයෙන්ම අන්ධයන්ට මඟ පෙන්වන්නටයි යන්නේ. ඒ දෙගොල්ලම යන්නේ අපායටයි. ඒගොල්ලෝ ස්වර්ගයට යන්නේ නැහැ. අන්ධයෙකුට බෑ කෙනෙකුට මාර්ගයේ මඟ පෙන්වන්න ඔබගේ ඇස් දෙක ඇරෙන්නට ඕන. ඔබ නැවත ඉපදෙන්නට ඕන. ඔබේ ජීවිතේ ගැලවීමක් කියන දෙයක් ඔබේ ජීවිතේ තිබෙන්නට ඕන. ආත්මෙන්ද වචනයෙන්ද ඔබ ගැලවෙන්නට ඕන. වතුරෙන්ද ආත්මෙන්ද වචනයෙන්ද ආත්මෙන්ද ඔබ ගැලවෙන්නට ඕන. කුණු වෙන බීජයෙන් ඔබ නැවත ඉපදෙන්නට ඕන. සභාවට ගිහින් ඇඬුව නිසා අනේ මම ඇඬුවා ඊයේ රාත්‍රියේ කරපු දේවල් ගැන මම බොහෝසේ ඇඬුවා අනේ මට නිකන් සභාවට ගියාම මං අඬ හිටියේ. මං ගැලුවේ එදා දවසේ ලබා ගත්තා. ආපසු එදා රාත්‍රියේත් ඔබ ගිහලා ওই දෙයමයි කරන්නේ. ඉතින් මොකද්ද ඇඬිල්ලේ? තේරුම වංචාකාරයන් කරන විදිහටයි. නමුත් මිනිස්සෙක් ගැලවීම ලබා ගත්තා නම් ඒ මිනිස්සයා සම්පූර්ණයෙන්ම ඒ මිනිස්සයාට දෙවියන් වහන්සේගේ ස්වභාවය ඒ මිනිස්සයාගේ අභ්‍යන්තරයට ඇතුල් වෙනවා. එදා පටන් ඒ මිනිස්සයා කියන්නේ සැබෑ මම අලුත් මැවිල්ලක්. පරණ දේවල් මාගේ ජීවිතෙන් පහවී ගින් තිබෙන්නේ. මෙන්න සියල්ල අලුත් වී තිබෙන්නේ. මම අලුත් මිනිස්සෙක්. මාගේ ජීවිතය වෙනස් වී තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනයට මට ආශාවක් ඇති වෙනවා. දෙවියන් වහන්සේගේ දේවල්ට මම ආශාවක් ඇති කර ගන්නවා. ඒ මනුෂ්‍යයන් එයාගේ ජීවිත නැස් කර ගන්නවා. නැත්නම් අපේ කාලේ හරි අපි ඊළඟ සතිය බලමු තවත් කීපයක් තිබෙනවා බලන්න අපට පෞද්ගලික උපදේශ සම්බන්ධව අපි තේරුම් ගන්නට ඕන පෞද්ගලික උපදේශක් අපි ගන්නට යන වෙලාවේදී උන්වහන්සේ අපටත් උන්වහන්සේ උපදේශ පොදුවේ දෙන දේවල් නැත්නම් උන්වහන්සේ අපට පොදුවේ කතා කරන දේවල් තමයි උන්වහන්සේ පෞද්ගලිකවත් අපත් සමග කතා කරන්නේ. තේරුම් ගන්නට ඕන වංචා සහිත ජීවිතයක් දෙවියන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. අපි අපවම රවට්ට ගන්නවා මිසක්. කවුරුවත් රවටෙන්නේ නැහැ. අපිට පුළුවන් මනුස්සන් දෙතුන් දෙනෙක් රවට්ටන්න. වට අපිට ඉන්න කීප දෙනෙක් රවට්ටන්න පුළුවන්. නමුත් විශාල වශයෙන් කඩා වැටීමක් නැත්නම් විනාශයක් ඇති වෙන්නේ මේ අපටයි. මේ පුද්ගලයාටයි. වංචා සහිත ජීවිතයක් අපි ගත කරොත් කිසි කෙනෙක් රැවටෙන්නේ නැහැ. ලෝකේ මිනිස්යන් නම් ඒගොල්ලෝ ගැලීම ලබා ගන්න නැති මිනිස්යන්. ඒ වංචාවක් කියන දෙයක් නැහැ, පාපයක් කියන දෙයක් දන්නේ නැහැ. යේසුස් වහන්සේ ගැන ඒගොල්ලෝ දැනගන්නකම්. නමුත් යේසුස් වහන්සේ පිළිගත්තයින් පසුව රඟපාන එක සම්පූර්ණයෙන් වැරදි.
ඒක වැරදි සම්පූර්ණ අපි අවංක වෙන්නට ඕන. උන්වහන්සේ කියන අවංක සිතායට උන්වහන්සේ ආශිර්වාද කරනවා කියලා. නැත්නම් උන්වහන්සේ කිසිම යහපත් දෙයක් වළක්වන්නේ නැහැ. අපි විනිශ්චය කරන්න ඕන ඇත්තටම දෙවියන් වහන්සේ ඔබ බැලුවා නම් පළවෙනි කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදය උන්වහන්සේ කිව්වේ එක සහෝදරයෙක්වත් නැද්ද ඔබ අතර හරි ලෙස විනිශ්චය කරන්න. සහෝදරයන් අතර කවුරුවත් නැද්ද ප්‍රඥාවන්ත කෙනෙක් ඥානවන්ත කෙනෙක් නැද්ද? ඔබට යන්නට ඕනද ලෝකයේ මිනිස්යන්ගෙන් විනිශ්චය ලබා ගන්න? ඒට හේතුව අපි දකින්නේ හැම කෙනාම කට පියාගෙන ඉන්නේ. ගොළු භාෂාවෙන් කතා කරන්නේ. කිසි කෙනෙකුට කිසි දෙයක් කට හොල්ලන්න බෑ. අපි කවුරුත් අපි කොහොමද ප්‍රේමයේ කියන භාෂාවෙන් අපි කතා කරනකොට අපි හැම කෙනාටම ප්‍රේම කරනවා. සැබෑ ප්‍රේමය නම් තරවටුගෙන දෙයි. යේසුස් වහන්සේ අපට ප්‍රේම කරන නිසා තමයි උන්වහන්සේ අපට තරවටුගෙන දෙන්නේ. සැබෑ ප්‍රේමය. ඉතින් අපි මේ පෞද්ගලික කාලවල නැත්තම් පෞද්ගලික උපදෙස් ලබා ගැනීමේ කාලවල ගැන බලාගෙන අපි ගියේ කොහොමද උන්වහන්සේ පෞද්ගලිකව පැහැදිලි කරලා උන්වහන්සේ මිනිස්යන්ට කතා කළා. ඉතින් ඔබ දේශනාවක් අසන්නට පුළුවන් පෞද්ගලිකව උන්වහන්සේට ගිහින් ඔබ උන්වහන්සේගේ උපදෙසක් ගන්න පුළුවන්. උන්වහන්සේ කවදාවත් මේ දේශනාව වෙනස් කරන්නේ නැහැ. උන්වහන්සේ කිව්ව එක දෙයක් කිව්වනම් උන්වහන්සේ ඉල්ලලා අස් කරන්නේ අනේ සමාව වෙන්න මට වැරදීමක් වුණා මම ඔබට එක දෙයක් කිව්වා ඒ නිසා ඒක කමන්නේ දැන් ඔබ කරන දේ හරි කියලා කරගෙන යන්නේ කියලා උන්වහන්සේ කියන්නේ. සමහර දේවල් අපිට කරන්න කැමති අපට අත්හරින්න කැමති නැහැ. අපි හිතවල තිබෙන දේවල් අපි මහන්සි වුණා ඒක හිතවන්න. ගොඩාක් අමාරුවෙන් අපි හිතව ගත්තේ ඒක. ඒ නිසා ස්වාමීන් වහන්සේ කොයිතරම් අපි මහන්සි වෙලා සිටියත් හරි උන්වහන්සේ කියන්නේ ඒක හිතව ගන්නට අපිට ඒක උල්ලලා දාන්න ඕන නම් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ කියනවා ඒක උල්ලලා දාන්න අපි උල්ලලා දාන්නට ඕන. කොයිතරම් දුරට අපි මනුෂ්‍යාකාර විදිහට අපි සිතුවත් හරි අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ හිතවපු නැති දෙයක් අපට කවදාවත් ඒකට වතුර දමා අපට තියාගෙන ඉන්න බෑ. අනේ ස්වාමිනී මේකට ආශිර්වාද කරන්න මේකට ආශිර්වාද කරන්න. අනේ මං හිතුවපු දේ ගැන මට ආශිර්වාද කරන්න මට ආශිර්වාද කරන්න. අනේ මම දැන් මේක හිතුවා ස්වාමීන් වහන්සේ මට මේක වෙනස් කරන්න බෑ ස්වාමීන් වහන්සේ මම මේක හිතව ගත්තා ස්වාමිනී. අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි වෙනසක් කරන්න උන්වහන්සේ කියන්නේ මුල් වලින්ම උගුල්ලලා දාන්න. මං ඔබට කියන දේ ඔබ හිතවන්න ඒ දේ තමයි සඵල වෙන්නට යන්නේ. මං ඔබට ආශිර්වාද කරන දේකටයි ඔබට ඒකට ආශිර්වාදයක් වෙන්නේ. කවදාවත් ඔබ හිතවපු දේකට ඔබට ආශිර්වාදයක් ඔබ මාගෙන් බලාපොරොත්තු වෙන දෙවියන් වහන්සේ කියන්නේ ඒක විශ්වාස කරන්න එපා ඔබට මේ ලෝකේ ලැබෙයි කියලා. කොයි ලෝකෙවත් ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට අපි යන විට අපි කියන්නේ ස්වාමිනේ මෙන්න මේකයි මගේ කාරණා මේක මගේ ආශිර්වාද පත්‍රය ස්වාමීන් වහන්සේ මේකට ආශිර්වාද කරනවා. උන්වහන්සේ මම නෙවෙයි ඔබට මේ දේ කරන්න කියලා කිව්වේ. මේ ඔබේ කැමැත්ත. මගේ කැමැත්ත වෙනත්. මගේ කැමැත්ත වෙනස් ඔබේ ජීවිතේට. උන්වහන්සේට අපි උන්වහන්සේ ධර්ම අපට උන්වහන්සේ කැමැත්ත පෙන්වුම් කර දෙන්න. බොහෝ හිතවපු දේවල් සමහරක් හිතුණු භක්ති කියන්නේ අය කියන අපි හිතවල ඉවරයි ස්වාමීනි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් අහල පාල හැම කෙනාම දන්නවා ස්වාමීන් වහන්සේ මේක හිතවල තිබෙන්නේ ස්වාමීන් වහන්සේ බලන්න මේක මුල් අද තිබෙන්නේ ස්වාමීන් වහන්සේ කියන ඊටත් වඩා තවත් මුල් අදින්නට පෙර ඔබ තීන ප්‍රත්‍යෙම ඔබ ගුල්ලලා දාන්න. ඒක වඩා හොඳය ඔබගේ පෞද්ගලික ජීවිතයටත් ඔබගේ ජීවිතයටත්. දෙවියන් වහන්සේගේ අපි තවත් අපි මුල් අදින්න පටන් ගන්නවා මේ මාංශයේ දේවල් සමග. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ ඒවා උගුල්ලලා දාන්න. මගේ පියාණන් වහන්සේ නෙවෙයි ඒවා පැල කළේ. මගේ මාංශයෙන් මම පැල කරපු දෙයක්. මගේ මාංශයෙන් මම පැල කරපු දෙයක් නම් එන ඒක සම්පූර්ණයෙන්ම ඔබ උගුල්ලලා දාලා ඔබ කියන ස්වාමිනී ඔබ වහන්සේ මට දෙන්න. ඔබ වහන්සේගේ වචනේ බීජය තුලින් ඔබ වහන්සේ කැමැත්ත මට පෙන්වුම් කර දෙන්න. ඒ දේ මං හිතවන්න පටන් ගන්නවා. ඒ කවදාවත් ඒක ප්‍රසිද්ධ නොවේ වෙන්නට පුළුවන්. කැපිලා නොවේ පෙන්නට පුළුවන්. නමුත් කාලයක් ගියන් පස්සේ අනිවාර්යයෙන්ම ඒක පළදරන්න පටන් ගන්නවා. යේසුස් වහන්සේ අත්තික ගාවට ආපු වෙලාවදී උන්වහන්සේ තා දුරින් බලන් හිටියේ. උන්වහන්සේට කුසගින්නක් ආවා. උන්වහන්සේ කිව්වා මම එන්නේ මේ අත්තික ගහට අත්තික ටිකක් කන්න. උන්වහන්සේ ලං වුණාම උන්වහන්සේ දැක්කේ කොළ විතරයි. ඒ කොළ දැක්කාම උන්වහන්සේ කිව්වේ මට මේ කුසගින්න නෙමන්න බෑ මේ කොළ වලින්. උන්වහන්සේ ඒ ගසට ශාප කරා. උන්වහන්සේ කිව්වේ අදින් පස්සේ මේ ගහෙන් කිසි කෙනෙක් කන්නේ නැහැ කියලා. උන්වහන්සේ ශාප කරා නම් එන උන්වහන්සේ තේරුම් ගත්තා ඵල නොදරන ඕනම දෙයක් ශාප කරන්නටයි වටින්නේ. ඵල නොදරන ඕනම දෙයක් අපට ශාප කරලා අපි ඒකට උගුල්ලා දාන්නයි තිබෙන්නේ. පව්ව දහ බලපුවාම ගෝලයන් පුදුමයටපත් වුණා. ස්වාමිනේ ඔබ වහන්සේ ශාප කරපු ගස මුල් වලින්ම ස්වාමිනේ. ඒක මුල් වලින්ම සම්පූර්ණ වියලී ගිහින් තිබෙන්නේ. දෙවියන් වහන්සේට කැමති උන්වහන්සේ නොහිටපු දෙයක් උන්වහන්සේ හිටපු නැති දෙයක් උන්වහන්සේ කියන්නේ ඒක මුල් වලින්ම උගුල්ලලා දාන්න. බය වෙන්න එපා. සමහර මිනිස්සුන් කියයි බෑ ස්වාමීනි මට ඒක කරන්න බෑ මට නම් ඒක කරන්න බෑ ස්වාමීන් වහන්සේ මට බෑ මට ලැජ්ජාව දරා ගන්න බෑ ස්වාමීන් වහන්සේ මට බෑ. උන්වහන්සේ ඊට වඩා විශාල ලැජ්ජාවක් එනවා ඔබට පසුව.
පසුව ඊට වඩා ලැජ්ජාවක් එන්න පුළුවන්. ඊට වඩා හොඳයි දැන් අපි තීරණයක් ගත්තා නම්. දෙවියන් වහන්සේ හිටවපු නැති දෙයකට අපි පෝර දමලා, අපි වතුර දමලා, අපි ගැන පරිස්සම් කරලා, අපි වැටක් බැඳලා, අපි ආරක්ෂා කරගෙන අපි තියන් ඉඳලා තිනවා අනේ මට පළදරයි මට පළ උන්වහන්සේ කියන්නේ ඒක මාංශයෙන් ඔබ කපා ගන්නට යන්නේ කුණු වීම පමණයි. කවදාවත් පළ කපා ගන්නට යන්නේ නැහැ ඔබ. පළ ලැබෙන්නේ නැහැ ඔබට. අවුරුදු ගණනාවක් යන්නට පුළුවන් ඔබ කියයි මම දකින්නේ කොළ විතරයි මේ කොළ විතරයි මම දකින්නේ අනේ ස්වාමිනී කරුණා කරලා මේක අසුරුන් වහන්සේ කියන මං හිතවපු නැති දෙයකට මට බෑ ආශිර්වාද කරන්න. මං හිතවපු නැති දෙයකට මට බෑ ආශිර්වාද කරන්න. ඒ නිසා ඔබට තිබුණා කාලයකට පෙර මේක උගුල්ලලා දාන්න. නමුත් ඔබ ඒක උගුල්ලලා දැම්මේ නැහැ. ඔබ කිව්වේ කමක් නැහැ මම වතුර ටිකක් දානවා, පොර ටිකක් දානවා, මම වැටක් බැඳ ගන්නවා. බල්ලන් ඇවිල්ලා කුණු කරන්නේ නැති වෙන විදියට ඔබ වැටක් බැඳ ගන්න. නමුත් දෙවියන් අහසේ කියන්නේ ඔබ කපා ගන්නට යන්නේ කුණු වීම පවණයි. මොකද මේ මම හිතවපු ගහක් නෙවෙයි. ආදර දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේදී ස්වාමීනි ඔබ වහන්සේ අපට උගන්වමින් සිටින්නේ ස්වාමීනි පෞද්ගලික උපදේශ කාලවල වල පෞද්ගලික ඔබ වහන්සේ අප හමු වෙන වෙලාවේදී ඔබ වහන්සේ අපට කතා කරන දේවල්, ඔබ වහන්සේ අපට තරවටුගෙන දේවල්, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට පහදා දෙන දේවල්, ඔබ වහන්සේට විරුද්ධව නැගී සිටිය ස්වාමීන් වහන්සේ පේතෘස් පවා. නමුත් ඔබ වහන්සේ දැන සිටිය මේක යක්ෂයාගේ උගුලක් කියලා. ඔබ වහන්සේ යක්ෂයාට සම්පූර්ණයෙන්ම යක්ෂ ආත්ම වලට නැත්නම් ඒ යක්ෂයාට ඔබ අනකරා ඒ අදහස ඔබ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා යක්ෂයාගේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපට දී තිබෙනවා මේ ආධිපත්‍යය. ඒ කෙනෙක් කෙනා තුලින් ස්වාමීන් වහන්සේ සමහර අපේ ළඟ පහත ඉන්න ආයකින් ස්වාමීන් අපට එන්නට පුළුවන් අදහස් ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් අපට පුළුවන් ඒවෙන් ජය ගන්න. අපට පුළුවන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒවා සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඔබ වහන්සේ කරුණාවේ දයාතර අපි සියලු දෙනාම බාරයි. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. ආමේන්.